right මං හිතන්නේ අපි මෙතෙන්ට එනකන් එදා ඩිස්කස් කරා right Mendel's experiment about inheritance හරිනේ ටක් ගාලා කියමු විතුම් Mendel's experiment about inheritance. He used the garden pea plant for his experiment in 1865. The reasons to select the garden pea plant for his experiment can be easily grown. දැන් එදා අපි කතා කරා මේ inheritance කොහොමද exist වෙන්නේ inheritance එකෙන් අපිට මොනවද එන features ඔය වගේ දේවල් ගොඩක් ටිකක් කතා කරා. හරිද? එතකොට Mendel මේවා ගැන real idea. අපි දැන් මේවා දන්නේ Mendelලා වගේ කට්ටිය මේවා ගැන හොයලා අපිට කියලා තියෙන හින්දානේ. එතකොට Mendel මේවා ගැන idea එකක් ගන්න research එක කරන්න practical research එක කරන්න Mendel මේකට ගත්තේ garden pea plant එකක්. එහෙම ගන්න Mendelට හේතු තිබ්බා. දැන් හිතන්නකෝ මිනිස්සෙක් වගේ ඔය රිසර්ච් එකට ගත්තා නම් genetic features inheritedly එනවද කියලා බලන්න මිනිස්සයෝ ගත්තා නම් දැන් ඔයා දන්නවා මේ generation to generation තමයි features එන්නේ. ඒ කියන්නේ reproduce කිරීමේ ability එක තියෙන්න ඕන. inheritedly genetic characteristics එනවද බලන්න. දැන් හිතන්නකෝ කාගේ හරි human අම්මා කෙනෙක්ටයි human තාත්තා කෙනෙක්ටයි තියෙන genetical characteristics එයාලගේ බබාට යනවද? එයාලගේ බබාලගෙන් ඊට පස්සේ generation එකකට යනවද කියලා in detail දැනගන්න ඔය generations තුනම reproduction කරන්න ඕන. දැන් ඒතකොට අපි දන්නවා අපේ සාමාන්‍ය humans ලගේ reproduce කරන්න පුළුවන් තරම් capability එකක් එන වයසකට එන්න at least අවුරුදු 18ක්වත් යනවා. 16ක් 18ක්වත් යනවනේ. ඊට පස්සේ ඒ බබත් ආය අවුරුදු 16ක් 18ක් යනකොට සෑහෙන ලොකු කාලයක්. එතකොට generations 3ක විතර characteristic genetically inherited වෙලාද කියලා බලන්න at least අවුරුදු 36ක් විතර යනවා. නේ එතකොට මනුස්සය ප්‍රැක්ටිකල් එකට ගත්තා නම් සමහර විට අර මනුස්සයා ওই ප්‍රැක්ටිකල් එකේ රිසල්ට්ස් එනකොට මැරිලා ඉඳී. හරිද? එතකොට මෙයා ගත්ත එක හේතුවක් දැන් ඔයාලට තේරෙන්න ඕන garden pea කියන එක හරි short life time එකක් තියෙනවා ඇති. හරි ඉක්මනට breed කරලා හරි ඉක්මනට offsprings ලා ගන්න පුළුවන් ඇති. එතකොට මේ හරි ඉක්මනට offsprings ලා produce කරන හින්දා short period එකක අපිට ටික කාලයක් ඇතුළත generations කීපයක results බලන්න පුළුවන්. එතකොට බලන්න පුළුවන් මේ අලුත් generation එක ගාව කලින් generations වල features තියෙනවද? එහෙනම් අපිට idea එකක් ගන්න පුළුවන් ඔන්න characteristics inheritedly එනවා. මම මේ කියන එක තේරෙනවද? දැන් මිනිස්සෙක්ගේ දැන් හිතන්නකො අපිත් හරි ආසාවෙන් බලන් ඉන්නවනේ කාගේ හරි කපල් එකකට අලුතෙන් බබෙක් එනවා නම් බබෙක් හම් වෙනවා නම් දැන් ඕගොල්ලෝගේ නැන්දි කෙනෙක්ට හරි මාමි කෙනෙක්ට හරි එහෙම අලුතෙන් බබෙක් වෙනවා නම් කාගේ ෆීචර්ස්ද වැඩිපුර තියෙන්නේ ටිකක් බබා ලොකු වෙනකම් බලන් ඉන්න එපා රයිට් එතකොට මේ garden pea එක එහෙම නැතුව හරි ඉක්මනට inherited characteristics පෙන්වන හින්දා හරි වාසි වුණා මැන්ඩෙල්ට මිනිස්සෙක් ගගේ ගත්තා නම් ලොකු ලොකු පීරියඩ් එකක් බලන් ඉන්න වෙනවා මේ characteristics ඇත්තටම previous generation එකේ ඉඳලා offspring ට inherit වෙලාද කියලා බලන්න. ඉතින් ඒක හරි වාසියක් වුණා මේ හරි ඉක්මනට මේ reproduce කරගන්න පුළුවන් ability එක තිබ්බ එක garden pea වලට සහ හරි මේ ඉක්මනට characteristics features තියෙනවද කියලා බලන්න පුළුවන් වෙච්ච එක. එතකොට එයාගේ life time කියන්නේ මැන්ඩෙල්ගේ life time එකේ ඇතුළත මැන්ඩෙල්ට පුළුවන් වුණා මේ garden pea එකේ generations කීපයක එයාගේ experiment එක ඇතුලේ generations කීපයක characteristics inheritedly යනවද කියලා garden pea plant එක use කරලා බලා ගන්න. හරිනේ? right. අටකල කියවගෙන යමු විතු. ඒ වගේ features ටිකක් නිසා තමයි මේ garden pea එක select කරගන්නවා කියලා මේ Mendel decide කරේ. හරිනේ? හරි. යන්ටක් ගාලා. Can obtain the yield within a short period of time. Right. Can obtain pure breeding plants. The selected characteristics are no. Pure breeding plant කියන්නේ පුතේ දැන් හිතන්නකෝ මේ සමහර විට දැන් මෙහෙම බබෙක් ඉන්නවා නිකන් හිතන්නකෝ මම එක්සැම්පල් එකක් කියන්නේ මෙහෙම බබෙක් ඉන්නවා මේ බබා උසයි හරිද මෙයාගේ තාත්තා right ෆාදර්ගේ සයිඩ් එකෙත් ඉන්න හෙන උස කට්ටිය උඩ ජෙනරේෂන්ස් උසයි අම්මගේ පැත්තේ right අම්මගේ පැත්තෙනුත් එන්නේ හෙන උස කට්ටිය right එතකොට මේ බබාට ඇවිල්ලා තියෙන ජීන්ස් බැලුවොත්
අම්මගේ පැත්තෙනුත් ඇවිල්ලා තියෙන්නේ උස යන්න කියන ජීන් එක. තාත්තගේ පැත්තෙනුත් ඇවිල්ලා තියෙන්නේ උස යන්න කියන ජීන් එක. එතකොට මෙයාට ඉන්හෙරිටඩ්ලි එන්නේ අම්මගේ පැත්තෙන් සහ තාත්තගේ පැත්තෙන් දෙන්නගෙන්ම tall කියන ජීන් එක. එතකොට මෙයා purely tall. short වෙන්න හේතුවක් නැහැ. අම්මගේ පැත්තෙනුත් එන්නේ tall කියන ජීන් එක. තාත්තගේ පැත්තෙනුත් එන්නේ tall කියන ජීන් එක. දැන් එහෙම විතරක් නෙමෙයි. මෙයාගේ සමහරවිට උඩ ජෙනරේෂන්ස් වලත් එන්නේ tall කියන ජෙනරේෂන් එක. කොහොම හරි මෙයාගේ මේ present generation එකට දෙපැත්තෙම ඇවිල්ලා තියෙන tall කියන ජෙනරේෂන් මේ tall කියන ජීන් එක. කියන්නේ mix genes ඇවිල්ලා නැහැ. කියන්නේ අම්මා මිටි තාත්තා උසයි ඒත් ළමයා උසයි. එහෙම නෙමෙයි. right? අම්මයි තාත්තයි දෙන්නම උසයි. ඒකට ළමයාට ඇවිල්ලා තියෙන්නේ උස වෙන්න කියන ජීන් එක. ඕකට තමයි අපි කියන්නේ මේ pure breed characteristics. ඒ කියන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම එනවා similar characteristic එක. හරිද? right. ඊට පස්සේ similar characteristic එකකට responsible gene composition එක. හරියටම කියනවා නම් එහෙමයි. කියන්නේ අම්මගේ පැත්තෙනුයි තාත්තගේ පැත්තෙනුයි දෙන්නගේ පැත්තෙනුම එනවා ළමයාට මොකක් හරි එන්න ඕන feature එක same characteristic එක. mix characteristic එන්නේ නැහැ. හරිද? right. කියවගෙන යමුකෝ. Naturally self-pollinating. When necessary, cross-pollination is also possible. right. ඔය self pollinate කරන්න පුළුවන් කියන්නේ ඒගොල්ලෝ දැන් pollination කියන්නේ මලක pollen grains පිරිමි මලක pollen grains ගිහිල්ලා female මලක stigma එකේ deposit වෙනවා කියන එක. fertilization කියලා human fertilization කියලා කියන්නේ sperm එකක් egg එකක් එක්ක fuse වෙන එක. අන්න ඒක වෙන්න වෙන process එකක්. ඒ කියන්නේ හිතන්නකෝ අපි pollen grain එකක් female flower එකක තියෙන pollen grain එකක් male මලක තියෙන stigma එක උඩ deposit වෙන එකට තමයි pollination කියන්නේ. හරිද? self pollination කියන්නේ ඒගොල්ලොම pollinate කරගන්නවා ඒගොල්ලෝගේ generation එක ඇතුළෙම. එහෙමත් නැත්නම් අපිට ඕන නම් cross pollinate කරන්නත් පුළුවන්. අපිට ඕන නම් ගිහිල්ලා pollen grains වෙන මලක deposit කරන්නත් පුළුවන්. අපිට cross pollinate කරන්නත් පුළුවන්. හරිද? right? ඒගොල්ලෝ cross pollination එකක් කරනවා. හරිද? ඒ කියන්නේ ඒගොල්ලෝගේම generation එකේ කට්ටියවට pollinate කරගන්නත් පුළුවන්. නැත්නම් වෙන generations එක pollinate කරගන්නත් පුළුවන්. නැත්නම් ඒ මලක් ඒ මලේම තියෙන ස්ටිග්මා එකක් උඩ ඩිපොසිට් වෙලා ඒ මලම ෆර්ටයිල් කරන වෙලාවලුත් තියෙනවා. නැත්නම් වෙන ගහක මලක් ෆර්ටයිල් කරන වෙලාවකුත් තියෙනවා. හරිනේ? right. ඊට පස්සේ Ability to obtain offsprings by breeding and can continue the generations. right. අපිට continue කරන්න පුළුවන් generations. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම කතාවක්. right. ඔය garden pea එකේදී සාමාන්‍යයෙන් right අපි නිකන් එහෙම ගමු. හරිද? පිරිමි මල් තියෙනවා. male මල් තියෙනවා. right. male මල් මල් වලින් තමයි pollens හදන්නේ. හරිද? ඊට පස්සේ female මල් තියෙනවා. female මල් වල තමයි eggs හැදෙන්නේ. හරිද? එතකොට මොකද්ද වෙන්නේ කතාව? මේ male මලක හැදිච්ච pollen grain එකක් female මලක තියෙන egg එකක් එක්ක fuse වෙනවා. fuse වුණාම හැදෙන්නේ ඉස්සරලාම seed එකක්. garden pea වල fruits නැහැනේ. හැදෙන්නේ seed එකක්. දැන් මේ seed එකේ තියෙන 2 end cells. ඇයි ඒ? pollen කියන්නේ end cell එකක්, eggs කියන්නේ end cell එකක්. මේ දෙක fuse වෙලා තමයි මේ හැදෙන්නේ seed එක. මේ seed එක germinate කරලා පැල කරොත් අලුත් offspring කෙනෙක් එනවා. අලුත් garden pea plant එකක්. අර මේ පිරිමි මල තිබිච්ච garden pea plant එකේ ගෑනු මල තිබිච්ච garden pea plant එකේ genes එකතු වෙලා හැදෙනවා අලුත් garden pea plant එකක් which you can call the offspring. නැත්තම් new organism. right. ඊට පස්සේ He observed 7 contrasting characters and tested one character at a time. right. හරි. 7 දැන් ඒතර යා අපේ නම් ඔය වගේ characteristics 3 ගණන් තියෙනවා. හැබැයි මේ මොනවාද මම කියන්නේ අපි ගොඩක් තියෙනවානේ features right. හැබැයි ඉතින් මේ garden pea එකේ මෙයා identify කරා ඔය වගේ contrasting characters 7ක්. ඒ කියන්නේ එකකට එකක් වෙනස් characteristics 7ක්. ඒ 7 මෙයා individually observe කරා. හරිනේ? බලමුකෝ මොනවද characteristics කියලා. right. ටක් ගාලා කියවන්නකෝ. The procedure he followed for the tall and short characters. Cultivated of pure breeding, tall and short plants. These parental හරි 7 characteristics මේ තියෙන එයා observe කරපු 7 characteristics එයා observe කරා මේ garden pea plants ගත්තාම garden pea plants වල තියෙන්නේ පාට දෙකක මල් විතරයි. එක්ක මල් purple වෙන්න පුළුවන්,
නැත්තම් මල් white වෙන්න පුළුවන්. කියන්නේ garden pea කියන plant එක ගත්තාම ඔය මෑ జాතියක්. හරිද? මේ ගෙවතු මෑ කියන්නේ ඔකට. හරිද? ඔය garden pea ගත්තාම කොහේ මල් හැදුනත් කොහේ garden pea plant එකක් තිබ්බත් තියෙන්න පුළුවන් පාට දෙකක මල් විතරයි. එක්ක සුදු නැත්තම් purple. අනිත් එක seeds වර්ග දෙකයි. yellow seeds තියෙන්න පුළුවන් green color seeds තියෙන්න පුළුවන්. තව shape of the seeds. සමහර ඒවා round, සමහර ඒවා පොඩ්ඩක් wrinkle වෙලා. ඔච්චරයි. seeds වර්ග ඔච්චරයි. සහ මල් වල පාටත් ඔච්චරයි. seeds වල පාටත් ඔච්චරයි. වෙන intermediate colors එහෙම මොකුත් නැහැ. ලෝකේ කොහේ garden pea තිබ්බත් තියෙන්න පුළුවන් එක්ක green color seeds නැත්නම් yellow color seeds. හරිද? ඊට පස්සේ shape of the pod, right? මලේ pod එක constricted වෙන්න පුළුවන් නැත්නම් inflated වෙන්න පුළුවන්. ඊට පස්සේ color of the pod, right? ඒකත් වෙන්න පුළුවන් එක්ක green or yellow, right? Position of the flower, axial or terminal, right? Terminal කියන්නේ උඩ එන්න එක නැත්නම් axial කියන්නේ side එක, right? Height of the plant එක්ක tall වෙන්න පුළුවන් එක්ක short වෙන්න පුළුවන්. එතකොට මේ characteristics ටික 7 අනිවාර්යෙන්ම තියෙනවා මේ garden pea plant එක. එතකොට මේ ඔය characteristics විතරමයි තියෙන්නේ. එතකොට ඔයා මුළු ලෝකෙම garden pea plants අරන් බැලුවොත් ඔය characteristics වලින් 7ක් තියෙනවා අනිවාර්යෙන්. mixed ඒවා තියෙන්න බෑ. right? ඒ කියන්නේ මේ එක්ක උස garden pea plant එක්ක කොට garden pea plant. medium size එකේ garden pea plants නැහැ. එක්ක flowers කහ පාටයි, sorry, එක්ක flowers white color, එහෙමත් නැත්නම් flowers purple color. ඒ දෙන්නට intermediate colors නැහැ. හරිනේ? ඕවා තමයි එයා දැකපු contrasting characteristics. ඔය characteristics වලින් tall කියන characteristic එක obtain කරන්න කරපු experimental procedure එක අපි කතා කරනවා. මෙහෙමයි එයා follow up කරේ experiment එක. right? පටස් ගාලා කියවන්න. Cultivated of pure breeding tall and short plants. This parental generation was known as P generation. මොකද කරේ? pure breed tall plants උත් ගත්තා, pure breed short plants උත් ගත්තා. දැන් මොකක්ද ඔය කියන්නේ? pure breed tall plant එකක් කියන්නේ ඒ plant එකේ අම්මයි තාත්තයි දෙන්නම එයාට දීලා තියෙන genes දීලා තියෙන්නේ උස යන්න. ඒ කියන්නේ මේ pure breed tall plant එකක් කිව්වම මෙහෙම plant එකක්. මෙයාගේ අම්මගේ පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ තාත්තගේ පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ උස යන්න කියන feature එක. එහෙනම් මෙයා අනිවාර්යෙන්ම උස plant එකක්. right? මෙයා අනිවාර්යෙන්ම උස plant එකක්. හරිද? right. ඊට පස්සේ pure breed short plant එකක්. ඒ කියන්නේ මෙයාගේ අම්මගේ පැත්තෙනුයි තාත්තගේ පැත්තෙනුයි දෙපැත්තෙම කියලා තියෙන්නේ කොට වෙන්න කියලා. දැන් අපි short tall indicate කරන්නේ කොහොමයි? tall නම් capital T, short නම් simple T. නැත්තම් tall නම් capital T දාලා short නම් S දාන්නේ. හරිද? tall නම් capital T, short නම් simple T. එතකොට මෙයා pure breed short plant එකක්. ඇයි අම්මයි තාත්තයි දෙන්නම එයාට කියලා තියෙන්නේ? මම කියලා නෙමෙයි genes ඇවිල්ලා තියෙන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙම කොට වෙන්න. එතකොට මෙයා obviously කොටයි. මොකද අම්මගේ පැත්තෙනුත් ආව inherited gene එක කොට වෙන්න, තාත්තගේ පැත්තෙනුත් ආව inherited gene එක කොට වෙන්න. මෙයාගේ අම්මගේ පැත්තෙනුත් ආව උස වෙන්න, තාත්තගේ පැත්තෙනුත් උස වෙන්න obviously මෙයා උස වෙනවා. හරිද? සමහර වෙලාවල් වලට පුළුවන් පුතේ මෙන්න මෙහෙම එන්න. මම ඒකත් කියන්නම්කෝ ඔය මේ මේ ඇවිල්ලා තියෙන්නේ pure breed නේ. mixed gene composition එකක් එන්න පුළුවන්. තාත්තගෙන් එන්න පුළුවන්, right? තාත්තගෙන් එන්න පුළුවන් ළමයාට උස වෙන්න කියලා feature එකක්. හරිද? අම්මගෙන් එන්න පුළුවන් ළමයාට කොට වෙන්න කියලා feature එකක්. දැන් මේ ළමයා උස වෙයිද කොට වෙයිද? එතකොට අපි බලන්න ඕන මේ gene දෙකෙන්, right? මේ genes වලින් මේ ඇවිල්ලා තියෙන genetically inherited characteristics වලින් dominance එක හම්බෙන්නේ කාටද කියලා. right? ඒ කියන්නේ priority හම්බෙන්නේ මේ capital T එකට නම් මේ ළමයා උසයි. හැබැයි priority හම්බෙන්නේ මේ simple T එකට නම් මේ ළමයා කොටයි. හරිද? එතකොට මේගොල්ලෝ එහෙම නෑ. මේගොල්ලෝ අනිවාර්යෙන් මෙයා කොටයි. ඇයි අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන් මෙවල තියෙන්නේ කොට වෙන්න කියලා. මෙයා අනිවාර්යෙන් උසයි. අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන් මෙවල තියෙන්නේ උස වෙන්න කියලා. මෙයාට mixed gene composition එකක් තියෙන්නේ. තාත්තගෙන් උස වෙන්න කියලා ඇවිල්ලා තියෙන්නේ. අම්මගෙන් කොට වෙන්න කියලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට randomly තමයි මෙයාට prominence එක හම්බෙන්නේ. සමහර විට අම්මගේ gene එකට prominence එකක් හම්බෙන්න පුළුවන්. එතකොට මෙයා කොට වෙනවා. සමහරවිට තාත්තගේ gene එකට prominence එක හම්බෙන්න පුළුවන්. කියන්නේ dominant feature එක තාත්තගෙන් වෙන්න පුළුවන්. එතකොට මේ ළමයා උස වෙනවා. මේක probability එකක්. මේක හම්බෙන probability එකකින් නමයි. හැබැයි මේක හම්බුනොත් අපි defa දන්නවා ළමයා කොටයි. මේක හම්බුනොත් දන්නවා defa ළමයා උසයි. මේක හම්බුනොත් අපි බලන්න ඕනේ මේ characteristics දෙකෙන් dominant characteristic එක මොකද්ද? කාටද priority හම්බලා තියෙන්නේ? priority හම්බලා තියෙන characteristic එකේ feature එක තමයි එළියට පේන්නේ. හරිනේ? right. තේරුණාද ඔය කතාව? කොහොමද mixed gene composition එකක් ආවොත් feature එක එළියට පේන්නේ කියලා? priority හම්බෙන gene එකෙන් priority හම්බෙන characteristic එක තමයි පේන්නේ.
ප්‍රයොරිටි හම් වෙන එක රැන්ඩම්ලි වෙන්නේ. සමහරවිට මෙයාට ප්‍රයොරිටි හම් වුණොත් උසයි ළමයා, මෙයාට ප්‍රයොරිටි හම් වුණොත් කොටයි ළමයා. එතකොට මට කියන්නකො මේ ළමයාට මෙයාගේ බබෙක්ට දෙන්න පුළුවන් උස වෙන්න කියන ෆීචර් එකත් ආයි කොට වෙන්න කියන ෆීචර් එකක් මම තේරෙන්න කියනවා. දැන් මේ පේරන්ට් මෙයාගේ ළමයාට දෙන්න තියෙන එකම ෆීචර් එක right මෙයාට මෙයාගේ පල්ලෙහා ජෙනරේෂන්ස් වලට දෙන්න තියෙන කොට වෙන්න කියන ජීන් එක විතරයි. මම කියන එක පැහැදිලිද? මොකද එයාගේ උස ගැන පිළිබඳව තියෙන ජීන් එක සිම්පල් ටී. එතකොට මෙයාට මලාට බෑ මෙයාගේ පල්ලෙහා ජෙනරේෂන්ස් වල ළමයින්ට උස වෙන්න කියලා ජීන් එකක් දෙන්න. මම කියන එක ක්ලියර්ද? ඔව්. මෙයාට බෑ මෙයාගේ පල්ලෙහා ජෙනරේෂන්ස් වල ළමයිට කොට වෙන්න කියලා ජීන් එකක් දෙන්න. මොකද එයාට තියෙන ජීන් එක උස විතරයි. තේරෙනවද? ඔව්. හැබැයි මෙයාට මික්ස් ජීන් කොම්පොසිෂන් එකක් තියෙන හින්දා මෙයාගෙන් සමහරලාට එයාගේ ළමයින්ට උස වෙන්න ඕන ජීන් එක යන්නත් පුළුවන්. කොට වෙන්න ඕන ජීන් කැරක්ටරිස්ටික්ස් යන්නත් පුළුවන්. එතකොට මෙයාට අපි දන්නවා මෙයාට ළමයි හම්බුනොත් දෙපා උස ළමයි එයි. කොට ළමයි එයි. මෙයාට හම්බුනොත් දෙපා උස ළමයි එයි. හැබැයි මෙයාට උස ළමයිද කොට ළමයිද හම්බෙන්න කියන්න බෑ. මොකද මෙයා ගාවත් තියෙන මික්ස් ජීන් කොම්පොසිෂන් එකක්. මං කියන එක ක්ලියර්ද? ඔව් සර්. right අපි යන් ඉස්සරහට. මේ excuse me sir. okay sir යාර මේ tall plants කියලා ගත්ත sir මේ observe කරලා නේද tall එක? plant එක pure breed tall observe කරලා සහ එයාගේ gene composition එකත් හොයාගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ parental generations අම්මගේ පැත්තත් උසයි තාත්තගේ පැත්තත් උසයි කියලා. එතකොට obviously දන්නවා මෙයා උස වෙලා තියෙන්නේ මෙයාගේ අම්මගේ පැත්තනොත් මෙයාට ඇවිල්ලා තියෙන capital T එකක්. right මෙයාගේ තාත්තගෙනුත් මෙයාට ඇවිල්ලා තියෙන capital T එකක් කියලා. තේරුණාද? ඔව් සර්. දැන් නිකම්ම උස plant එකක් අරගන්න බෑ. සමහරකට මෙහෙම නිකම්ම උස plant එකක් මෙහෙමත් වෙන්න පුළුවන් නේ විතු. එයාට gene composition එකක් තිබිලා එයාට priority හම්බෙලා capital T එකට plant එක උසයි. එහෙම ගන්න බෑ. අපිට බලන්න වෙනවා මෙයා pure breed plant එකක්ද කියලා ගන්න නම් උස plant එකක් අරගෙන මෙයාගේ අම්මගේ පැත්ත generation එකයි තාත්තගේ පැත්ත generation එකයි බලන්න වෙනවා. ඒ කියන්නේ මේ experiment එකට ගන්න plants ඔක්කොම in house cultivated කරලා කලින් observe කරලා generations දන්න plant. ආගියතේ කොහෙන් හරි අහුලන් ආපු එකකින් මේ experiment එක කරන්න පුළුවන්ද? බෑ. බෑ. කට්ටියට ඒක තේරෙනවද? දැන් මෙයා pure breed tall. ඒ කියන්නේ මෙයාගේ අම්මගෙනුත් හම්බෙන්නේ උස characteristic එකක් තාත්තගෙනුත් හම්බෙන්නේ උස characteristic එකක් කියලා අපි දන්නේ කොහොමද? එහෙම අපි දැනගන්න නම් එයාගේ අම්මවයි තාත්තයි අපේ in house breed කරලා තියෙන්න ඕන. එතකොට මෙයාට අම්මා විදියට ගත්ත plant එකත් අපේ cultivation එකේ තියෙන්න ඕන. එයා උස plant එකක් වෙන්න ඕන. එයාගේත් අම්මා උස plant එකක් වෙන්න ඕන. අපි දැනගන්න ඕනේ එයාගේ generation එක. ඒ කියන්නේ එයාගේ අම්මගේ generation එක. මෙයාට උස යන්න ජීන් එක දීපු තාත්තා plant එක උස plant එකක් වෙන්න ඕන. එයාගේ generation එකේ උස plants තියෙන්න ඕන. අපි දැනගන්න ඕනේ එයාත් අනිවාර්යෙන් pure breed tall කියලා. මම කියන එක පැහැදිලිද කට්ටියට? එලීෂා clearද? Yes, sir. right shanuki fairy meeting clear da Yes, sir. prashali clear da ramika meeting harida ramika meka harida hari right hari api yang itu misrahada Pollens of tall plants were deposited on stigma of short plants and vice versa. right hari kiyaගෙන යන්න දැන් මොකද කරන්නේ දැන් tall plant එකක් තියෙනවා මේකේ pollen එකක් අරන් ගිහිල්ලා මේකේ stigma එකට deposit කරනවා right මේකේ stigma එකට deposit කරනවා මේකේ pollen එකක් කියන්නේ flowers වල sperm එකක් වගේනේ මේකේ egg එකක් කියන්නේ flowers වල ovule එකක් වගේ right එතකොට මේ ස්ටිග්මා එක උඩ ඩිපොසිට් කරපුවාම පෝලන් එක එනවා ඇවිල්ලා මේකත් එක්ක ෆියුස් වෙනවා. හරිද? එතකොට මේ ටෝල් ප්ලාන්ට් එකක ස්පර්ම් එකක් අරන් ගිහිල්ලා ෂෝට් ප්ලාන්ට් එකක ස්ටිග්මා එක උඩ ඩිපොසිට් කරා. රයිට්? ඉතින් ඕක වයිස් වර්සා කරා. මේකේ එක්සුට් මේකේ ස්පර්ම් එක ෆියුස් කරා. රයිට්. හරි. ඊට පස්සේ මේගොල්ලෝගෙන් එනවනේ ප්‍රොඩක්ට් එකක්. රයිට්? ප්‍රොඩක්ට් එකක් එනවනේ. රයිට්. ඔය ප්‍රොඩක්ට් එකක් නෙමෙයි එනවනේ offsprings ලා ගොඩක් එනවනේ plants ගොඩක් එනවනේ. දැන් ඔය plants ඔක්කොම male plants ද? ඔය
මේකේ tall plants male තියෙන්නත් පුළුවන් female තියෙන්නත් පුළුවන්. short plants උත් male තියෙන්නත් පුළුවන් female තියෙන්නත් පුළුවන්. දැන් ටිකක් complexity එක වැඩි වෙනවා. හරිද? එතකොට මේකේ tall plants මේකේ short plants male female ඔය ඔක්කොමත් එක cross කරනවා. එතකොට cross මේකේ male tall plants තියෙන්නත් පුළුවන් female tall plants තියෙන්නත් පුළුවන්. මේකේ short male plants තියෙන short male plants තියෙන්නත් පුළුවන් short female plants තියෙන්නත් පුළුවන්. ඒ දෙකගොල්ලොන්ගේ gametes cross කරනවා. cross කරපුවම හැදෙනවා products ටිකක්. හරිද? ඔය products සමහරලාට male වෙන්න පුළුවන් female වෙන්න පුළුවන්. ඔය products ටික ඔහම ගන්නවා. මේගොල්ලෝ තමයි generation එක හැදෙන offsprings ලා. පස්සේ මේ generation එක අතර self pollinate කරනවා. ඒ කියන්නේ මේ generation එකේ කට්ටිය අතර අපි pollens exchange කරනවා ආයිත්. ඊට පස්සේ මේකෙන් ගන්නවා product එකක්. ඇයි මන් දැන් මෙහෙම බලන්න. මෙයා එක generation එකක් ඈ. ඇයි මේක වෙන පරම්පරාවක්. අපි හිතමු මේගොල්ලෝ candy පරම්පරාවක්. මේක තවත් පරම්පරාවක්. මේක මේක කොහේ හරි මේක කොළඹ පරම්පරාවක්. එහෙම හිතමුකෝ. මෙයා candy වල පරම්පරාවක්. මේක කොළඹ වල පරම්පරාවක්. right? මේ දෙන්න මේ මොනවාද? breed කරොත් මේ දෙන්න reproduce කරොත් හැදෙනවා අලුත් generation එකක්. මම මේ plants ගැන කියන්නේ මිනිස්සු ගැන නෙමෙයි. දැන් මේගොල්ලෝ මේ දෙන්නගේ products නේ. right? මේගොල්ලෝ ඔක්කොම එක generation එකක්. මේගොල්ලෝ generations කීපයක්ද? නෑ. මේ දෙන්නගේ ළමයි generation එක මේක. දැන් මේ generation එක ඇතුලේ මම self pollinate කරනවා. ඒ කියන්නේ මේ generation එකට වෙන කොහෙන් හරි generation එකක් අරන් ඇවිල්ලා pollinate කරවන්නේ නෑ. මේගොල්ලෝ ගාව තියෙන්නේ මෙයාගේ features. මෙයාගේ features තමයි මේගොල්ලෝ ගාව තියෙන්නේ. ඒ තියෙන ඒවාම ආයි self pollinate කරනවා. ඒ කියන්නේ මේ generation එකේ male plants අස්සෙන් මේ plant එකේ female generate මේ generation එකේ female plants මේ pollinate කරනවා. කියන්නේ මේ generation එකේ මේ දෙන්නගේ reproduction එකකින් හැදිච්ච මේ offspring generation එක right ළමයි generation එක ඇතුළෙම pollination එක කරනවා. දැන් මේකට self pollination එකක් කියන්න බෑ. මේක cross pollination එකක්. ඇයි මෙයා කොළඹ මෙයා නුවර. එතකොට මේ වෙනම generation එකක් පරම්පරාවක්. මේක වෙනම generation එකක්. මේ දෙන්නගේ ළමයි generation එක ඇතුලේ අපි pollens and gametes pollens මේ gametes interchange කරනවා. කරවලා ආයි මේගොල්ලෝම reproduce කරනවා. within the generation reproduce කරනවා. අපි ඒකට කියනවා self pollination එකක් කියලා. right. හරි. ඊට පස්සේ මිතු obtain new seeds by cross pollination of pure breed, short and pure breed, tall plants and plant them to obtain the next generation. All plants were tall. මේ දෙන්නව cross pollinate කරා. මේ generation එකයි cross pollinate කරා. cross pollinate කරලා ගත්ත ළමයි generation එකක්. පස්සේ ළමයි generation එක තුලින් කියනවා obtain the new seeds by cross pollination. ඒ කියන්නේ මේ දෙන්නව මේ දෙන්නව reproduce කරලා seeds ගත්තා. ඒ seeds පැල කරලා අලුත් generation එකක් හදාගත්තා. right? Obtain the seeds by cross pollination of pure breed short plants and pure breed tall plants. To obtain the next generation, all plants were tall. එතකොට මේකේ හිටපු ඔක්කොම plants tall කියලා කියනවා. right? මෙන්න මේ generation එකේ තිබ්බ tall plants උයි මේ generation එකේ තිබ්බ short plants උයි මේ reproduce කරලා ගත්ත seeds වලින් හදාගත්ත ළමයි generation එකේ plants ඔක්කොම tall. male female ඉන්න පුළුවන් ඈ. male female ඉන්න පුළුවන්. ඔක්කොම tall. ඒ කියන්නේ මෙයාගේ features නෑ. අර short එක්කෙනාගේ features අතුරු දහන් වෙලා. right. හරි. ඊට පස්සේ බලන්නකෝ. allowed self pollination to take place within the plant in F1 generation. මේගොල්ලෝ self pollinate කරේවා. ඒගොල්ලෝ within generation pollinate කරේවා. right. ඊට පස්සේ the resultant seed were planted to obtain the F2 generation. In F2 generation, both tall and short plants were obtained, and the tall to short plants ratio was 3:1. right. මම ඔය කියන්නම් ඉස්සරහට. right. ඊට පස්සේ it was a question to Mendel that what has happened to short characters in F1 generation. According to Mendel's opinion, the tall characters was dominant and short was recessive. The dominant character right. appears in F1 generation. The feature which was recessive in F1 generation reappear in F2 generation. It was an important observation.
as Mendel used a single pair of contrasting characters at a time, it was known as monohybrid cross. right හරි මම දැන් එක්ස්පෙරිමන්ට් එකේ රිසල්ට්ස් ගැන කිව්වේ නැහැ. ඔයාලට එක්ස්පෙරිමන්ට් එක කන්ඩක්ට් කරපු ප්‍රොසීඩියර් එක විතරයි කතා කරේ. එක්ස්පෙරිමන්ට් රිසල්ට්ස් ගැන අපි කතා කරමු මේ ඩයග්‍රෑම්ස් වලින්. හරිනේ? හරි. ඊට පස්සේ කියවගෙන යන්නකෝ. The inherited pattern of monohybrid cross. The results obtained from the Mendel's monohybrid cross using 7 different contrasting characters are given in the below table. හරි කියවගෙන යන්න. Table එක දිහා නෑ නෑ මම ටේබල් එක කියුවා. It is clear that all above characters are inherited in the same manner. One feature is completely hidden in F1 generation and it reappears in F2 generation. That is Right. called the recessive ඕක කලින් මම මෙහෙම කරන්න. හරිද? ඕක අපි තියලා යමු අපි එහා පැත්තට. right. එහා පැත්තට යන්න. නෑ ඕක කියවන්නකෝ. කියවලා යන්කෝ එහා පැත්තට. In both generations, all plants were with the features of P generation. Parental generation, no P plants were with intermediate characters. Mendel assumed that this happens because 2 different factors determine a single characteristic. Right, okay. In genetics, symbols are used to denote those factors. Right, The dominant factor is denoted by a capital letter and the recessive factor by a simple letter. Therefore, for tall features T and for short features simple T. Right. එතකොට ජෙනටික්ස් වල මොකක් හරි ෆීචර් එකක් ඉන්ඩිකේට් කරන්න අපි යූස් කරන්නේ letters හරිද? මොකක් හරි dominant feature එකක් යූස් dominant feature එකක් ඉන්ඩිකේට් කරන්න right? මොකක් හරි dominant feature එකක් ඉන්ඩිකේට් කරන්න අපි යූස් කරන්නේ capital letter එකක්. ඒ කියන්නේ මේ dominant දැන් හිතන්නකො mix characteristic එනවා. capital T simple T. මේ දෙන්නගෙන් dominance එක priority හම්බෙලා තියෙන්නේ capital T එකට. right? එතකොට මෙයා තමයි dominant characteristic එක. ටිකක් අර ටිකක් rule කරන්නේ අනිත් එක්කෙනාව override කරන්නේ right? එතකොට මෙයා තමයි dominant characteristic එක. recessive characteristic එක කියන්නේ ඉතන ලොකුවට priority කියන්නේ ලොකු dominance එකක් හම්බෙන්නේ නැති එක. ඒක indicate කරන්නේ simple T එකෙන්. හරිද? එතකොට අපි සාමාන්‍ය කොහේ හරි dominant characteristic එකක් use කරනවා නම් indicate කරනවා නම් ඒක capital T capital අකුරකින් indicate කරනවා. recessive characteristic එකක් ඒ කියන්නේ dominance නැති එකක් indicate කරනවා නම් indicate කරන්නේ simple letter එකක්. right. ඊට පස්සේ dominant factor is denoted by a capital letter and the recessive factor by a simple letter. Therefore, tall නම් dominant characteristic එක capital T. Short නම් එක recessive එහෙනම් එක simple T. right. ඊට පස්සේ for each inherited features, 2 factors are involved. right. එතකොට මේ ඕනම inherited characteristic එකක් represent කරන්න අම්මගේ පැත්තෙන් ආපු gene එකකුයි තාත්තගේ පැත්තෙන් ආපු gene එකකුයි තියෙන්න ඕනේ. එතකොට මේක මෙන්න මේ දෙකෙන් කාගේ හරි උස determine කරන්න පුළුවන්. right. එතකොට මේක අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන් mixed genes ආවිලා තියෙන්නේ. තව gene composition එකක් තියෙන පුළුවන් මෙන්න මෙහෙම. මේකෙනොත් කාගේ හරි උස determine කරන්න පුළුවන්. තව gene composition එකක් තියෙන පුළුවන් මෙන්න මෙහෙම. මේකෙනොත් කාගේ හරි උසක් determine වෙන්න පුළුවන්. හරිද? right. එතකොට හොඳට මතක තියාගන්න ඕන මොකක් හරි genetic feature එකක් අපිට මේ phenotypically express වෙන්න, physically express වෙන්න reasons වෙනවා අම්මගෙන් පැත්තෙන් ආපු genes උයි තාත්තගෙන් පැත්තෙන් ආපු genes උයි. ඔය gene composition එකේ priority හම්බෙන්නේ මොන characteristic එකද? ඒක මනුස්සයාගේ අපිය වෙනවා. right. එතකොට මෙතන priority හම්බුනේ dominant feature එකට නම් මෙයා උසයි. හරිද? මේකේ කොහොමත් dominant feature එක විතරයි තියෙන්නේ අම්මගේ තාත්තගේ දෙන්නම. එහෙනම් මෙයා අනිවාර්යයෙන්ම උසයි. මෙයාගේ කොහොමත් අම්මගේ තාත්තගේ දෙන්නගෙන්ම තියෙන්නේ recessive feature එක විතරයි. එහෙනම් මෙයා short. ඔටයි. මෙයාගේ dominant feature එකට නැතුව priority එක හම්බුනොත් මෙන්න මෙයාට මේ simple T එකට priority හම්බෙන්නත් පුළුවන්. බැරි වෙලා simple T එකට priority හම්බුනොත් මෙයාගේ උස characteristic එකක් තාත්තගෙන් හරි අම්මගෙන් හරි ඇවිල්ලා හිටියට වැඩක් නැහැ. right.
මෙයාගේ ප්‍රයෝරිටි හම්බෙන්නේ මේ ජීන් කොම්පොසිෂන් එකේ ප්‍රයෝරිටි එක හම්බෙන එක මේ රිසීසිව් එකට හම්බුනොත් මෙයා ෂෝට්. එතකොට මේ ජීන් කොම්පොසිෂන් එක තියෙන කෙනාට උස වෙන්නත් පුළුවන් සමහරට කොට වෙන්නත් පුළුවන්. ඒක ඩිටර්මයින් වෙන්නේ යාගේ ජීන් කොම්පොසිෂන් එකෙන් කාටද ප්‍රයෝරිටි හම්බෙන කියන එක මත. right dominant feature එකට ප්‍රයෝරිටි එක හම්බුනොත් මිනිස්සයා උසයි. recessive feature එකට ප්‍රයෝරිටි එක හම්බුනොත් එයා කොටයි. හරිනේ? right ඊට පස්සේ විතුම් When two factors are similar, they are known as homozygous genes. homozygous gene composition. homozygous gene composition. මෙයා heterozygous gene composition එකයි මේ factors similar නැහැ. different factors තියෙන්නේ. හරි right ඊළඟට When factors are not similar, they are known as heterozygous genes. මේවා homozygous gene composition එකක්. homozygous gene composition එකක්. මෙයා heterozygous gene composition එකක්. right හරි. ඉස්සරහට යන්න. Gene expression, the combination of a gene pair for a particular character is known as gene expression of that organism. right Phenotype, a feature that phenotype right hari phenotype the feature that externally resulted due to a certain gene composition. then මේ gene composition එක හින්දා මේ organism ට එන physical characteristic එක උසයි එහෙමත් නැත්නම් කොටයි. ඒ physical characteristic එකට අපි කියනවා phenotype එක. මේ gene composition එක නිසා මේ සතාට නැත්නම් මේ organism ට හැම්බෙන physical characteristic එක tall කියන එක phenotype එක. මේ gene composition එක නිසා මේ organism ට හම්බෙන physical characteristic එක කොටයි. ඒක phenotype එක. එතකොට මොකක් හරි phenotype එකක් represent කරන gene composition එකට අපි කියනවා genotype කියලා. මෙයා කොට වෙලා තියන්නේ ඇයි? purely short gene composition එකක් යාට තියෙන හින්දා. මෙයා උස වෙලා තියන්නේ ඇයි? phenotypically මෙයා phenotypically කියන්නේ externally අපිට පේන දේ. අපිට පේනවා phenotypically මෙයා උසයි. උස වෙලා තියන්නේ ඇයි? මෙයාට ආවිලා තියෙනවා homozygous tall කියන gene composition එක. මෙයා කොට වෙලා මෙයා උස වෙලා තියුවොත් ඒ උස වෙලා තියෙන්නේ. මෙයාට තියෙනවා heterozygous height වලට responsible gene composition එකක්. ඒකේ priority එක හම්බෙන්නේ නැති dominant gene එකට. ඒ හින්දා මෙයා උස වෙලා. මෙයා බැරි වෙලා කොට වෙලා තිබ්බනම් මෙයාට තියෙනවා heterozygous gene composition එකක් which is responsible for the height. ඒකේ මෙයාගේ මේ short කියන recessive gene එකට priority හම්බෙලා ඇති. ඒ හින්දායි මෙයා කොට උනේ. හරිද? එතකොට phenotype එකක් කියන්නේ මොකක් හරි අම්මගෙනුයි තාත්තගෙනුයි ආපු ජීන්ස් වල රිසල්ට් එකක් නිසා අපේ බොඩි එක එක්ස්ටර්නලි පේන්න තියෙන දේ. උසයිද කොටයිද සුදුයිද කළුයිද කොණ්ඩේ කර්ල්ද කොණ්ඩේ ස්ට්‍රේට්ද ඔය වගේ. එතකොට ඔය කැරක්ටරිස්ටික් එකට ඔය යුනික් කැරක්ටරිස්ටික් එක හදන්න රෙස්පොන්සිබල් වෙච්ච ජීන් කොම්පොසිෂන් එකට තමයි අපි කියන්නේ ජීනෝටයිප් කියලා. හරිද? ජීන් එක්ස්ප්‍රෙෂන් කියන්නේ ඒකම තමයි. ජීන් එක්ස්ප්‍රෙෂන් කියන්නේ මේ characteristic එක express කරන්න පුළුවන් genes variation එක. මේ characteristic එක express කරන්න පුළුවන්. දැන් මේකේ නම් gene expression එක වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට මේ වගේ characteristic එකක් එන්න gene expressions ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේක gene expression එක වෙලත් මේ characteristic එක වෙන්න පුළුවන් නැත්නම් මේක වෙන්නත් පුළුවන් ඈ. හරිද? එතකොට අපි in deep බලන්න ඕන right මේ characteristic එක tall වෙන්න මොකද්ද හරියටම ආපු genotype එක කියලා. right? හරි. right එතකොට ඔන්න ඔය බේසික් නොලෙජ් ටික තියෙන්න ඕන මේ ජෙනටික්ස් වල ඉස්සරහට කතා කරගෙන යන්න. හරිනේ? right. හරි ඊට පස්සේ genotype, the gene composition which is responsible for the phenotype, the gene composition responsible for an externally appearing feature. YY gene composition is responsible of yellow color flowers in a plant. CC gene composition is responsible for the curly hair in humans. humans right. ඔන්න දැන් මම මැන්ඩෙල්ගේ එක්ස්පෙරිමන්ට් එක කතා කරන්න යන්නේ. හරිද? right දැන් මේ අපි ඩීටේල්ස් ටිකක් ගැන ඉගෙන ගත්තේ මේ ජෙනටික්ස් වල දේවල් කතා කරන්න ඕන නොලෙජ් එක හොයාගන්න. හරිද? ඉතින් එහා පැත්තට මැන්ඩෙල්ගේ මොනෝ හයිබ්‍රිඩ් ක්‍රොස් එක ගැන කතා කරන්න. හරිද? මැන්ඩෙල් ගත්ත පේරන්ට්ස් ඔන්න හොඳට අහගන්න. පේරන්ට්ස් ගත්තා. හරිද? මම උතර ගන්නවා
පේරන්ට්ස්ලා දෙන්නේ මේල් කෙනෙකුයි ෆීමේල් කෙනෙකුයි. හොඳට බලාගන්න. ඔන්න දැන් මම මෙන්ඩල්ගේ එක්ස්පෙරිමන්ට් එක කතා කරන්න යන්නේ. මෙන්ඩල්ගේ එක්ස්පෙරිමන්ට් එක කතා කරන්න ඕන ඩීටේල්ස් තමයි මම දැන් මෙතන ලියන ලෙටර්ස් අනම්මනම් ජීන් කොම්පොසිෂන් අනම්මනම් ටික තමයි අපි මේ දැන් ඉගෙන ගත්තේ මෙතන. හරිද? රයිට්. ඔන්න මෙන්ඩල්ගේ එක්ස්පෙරිමන්ට් එකේ මෙන්ඩල් ගත්තා මෙන්න මෙහෙම එකක්. ඔයාලා ඉස්සෙල්ලා ලියන්න කලින් පොඩ්ඩක් බලා ගන්න මම මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට මේක ලියා ගන්න පුළුවන් ඈ. මෙන්ඩල් ගත්තා පියෝබ්‍රී ටෝල් ප්ලාන්ට් එකක්. ඔන්න. මෙන්න මෙහෙම එකක් ගත්තා. මෙන්ඩල් ගත්තා මෙන්න මෙහෙම එකක්. පියෝබ්‍රී ටෝල් ප්ලාන්ට් එකක්. හරිද? සහ මෙන්ඩල් ගත්තා පියෝබ්‍රී ෂෝට් ප්ලාන්ට් එකක්. දැන් මම මෙතන දාන මේගොල්ලෝ මේ හැම එක්කෙනාම පියෝබ්‍රීඩ්. හරිද? මම දාන මේගොල්ලෝ පියෝබ්‍රීඩ්ස්. හරිනේ? ඇයි පියෝබ්‍රීඩ්ස් කියන්නේ? මේගොල්ලෝ ගාව තියෙන්නේ ෂෝට් වෙන්න කියන කැරක්ටරිස්ටික්ස් විතරයි. මේගොල්ලෝ ගාව තියෙන්නේ ටෝල් වෙන්න කියන කැරක්ටරිස්ටික්ස් විතරයි. එතකොට ඒ කියන්නේ මෙයාගේ අම්මත් මෙයාට දීලා තියෙන ෂෝට් වෙන්න කියන කැරක්ටරිස්ටික් එක. මෙයාගේ තාත්තත් මෙයාට දීලා තියෙන ෂෝට් වෙන්න කියන කැරක්ටරිස්ටික් එක. මික්ස් කැරක්ටරිස්ටික්ස් නෑ මෙයාට. මෙයාගේ තාත්තත් මෙයාට දීලා තියෙන උස යන්න කියලා. අම්මත් දීලා තියෙන උස යන්න කියලා. මික්ස් කැරක්ටරිස්ටික්ස් නෑ. එතකොට මෙන්ඩල් හරිද? මෙන්ඩල් ගත්තේ ඔන්න ඔය ජෙනරේෂන්ස් එක ඔය වගේ ජෙනරේෂන්ස් දෙකක් ගත්තා. ටෝල් ජෙනරේෂන් ප්ලාන්ට් එකක් ගත්තා, ෂෝට් ජෙනරේෂන් එකක් තියෙන ප්ලාන්ට් එකක් ගත්තා. මේගොල්ලෝ මේක මෙන්ඩල් මේක ගත්තේ පේරන්ට්ස්ලා විදිහට. මෙයා කිව්වා මේකට පේරන්ටල් ජෙනරේෂන් කියලා. පේරන්ටල් ජෙනරේෂන්. අපි කොට කරන P ජෙනරේෂන් එක කියලා. රයිට්. රයිට් මම ලියන්නන්නේ දෙක. parental generation එහෙමත් නැත්නම් P generation කියලා කිව්වේ. ඔකට චුට්ටක් ඉන්න. right ඔකට මෙන්ඩල් කිව්වේ parental generation. මම ලියන්නේ gen කියලා විතරයි. ඕගොල්ලෝ දැනගන්න parental generation කියලා. හරිද? නැත්නම් P gen එක. right? P generation එක කියලා තමයි කිව්වේ. එතකොට මෙන්ඩල් ගත්ත parental generation එකේ තිබ්බා purebred toe plant එකක්, purebred short plant එකක්. හරිද? දැන් මේ දෙන්නව cross කරන්නයි යන්නේ. right? මේ දෙන්නව cross කරන්නයි යන්නේ. දැන් ඕගොල්ලෝ මට කතා කියන්න ඕනේ. මට දැන් මම ඕගොල්ලෝගෙන් අහනවා gametes of P generation. Gametes of P generation. මට කියන්න මෙයාගෙන් ගැමීට් එකක් විදිහට එන්න පුළුවන් මොනවා විතරද? දැන් මං අහන්නේ ගැමීට්ස් ඈ. ගැමීට්ස් කියන්නේ රීප්‍රොඩක්ටිව් සෙල් කියන එක ඔයාලා දන්නවා ඇතිනේ. දැන් මං අහන්නේ රයිට් මේ මෙන්න මෙයාගෙන් මේ ටෝල් පියෝබ්‍රීඩ් ටෝල් ප්ලාන්ට් එකෙන් එයාගේ ළමයි හදනවා නම් ගැමීට් එකක් විදිහට එන්න පුළුවන් මොකක් විතරද? කො කතා කරමු. ඔව් gametes of P generation. right? දැන් එතකොට මෙයාගෙන් ගැමීට් එකක් විදිහට එන්න තියෙන්නේ එයාගේ තාත්තගේ පැත්තෙන් ආපු ජීන්ස් උත් කැපිටල් T, අම්මගේ පැත්තෙන් ආපු ජීන්ස් උත් කැපිටල් T. එතකොට මෙයාගේ බබෙක් හම්බෙනවා නම් ඒ බබාට මෙයාගේ උස ගැන දෙන්න පුළුවන් ජීන් එක ටෝල් විතරයි කියලා කට්ටියට තේරෙනවද? මෙයාට ළමයාට කොට වෙන්න කියන්න ඕන ජීන් එක දෙන්න විදිහක් නැහැ. මොකද එයා ගාව ඒ ජීන් එක නැහැ. බං කියන දේ පැහැදිලිද හැමෝටම? ඔව් සර්. රයිට්. ඕක ක්ලියර් කට්ටිය මත උස්සන්න. මේ පියෝබ්‍රීඩ් ටෝල් ප්ලාන්ට් එක ගාව එයාගේ එයා බබෙක් හදනකොට එයාගේ බබෙක්ට ෂෝට් වෙන්න කියලා යවන්න ජීන් එකක් නැහැ. හරි. රයිට්. තේරුණානේ? එහෙනම් මෙයාට දෙන්න පුළුවන් එකම ජීන් එක තමයි ගැමීට්ස් තමයි කැපිටල් T. මට කියන්න මං කර වෙන පාටක් දාන්න නැත්නම් පේන්නේ නැහැ. කැපිටල් T. මට කියන්න මෙයාට එයා බබෙක් හදනකොට එයාගේ බබෙක්ට උස ගැන දෙන්න පුළුවන් එකම ජීන් එක මොකක්ද? simple T. simple T. කොට වෙන්න ඕන ජීන් එක විතරයිනේ. මං කියන එක පැහැදිලිනේ? ඔව්. හරි. දැන් එතකොට මම මේ දෙන්නව ක්‍රොස් කරොත් හරිද? මේ දෙන්නව ක්‍රොස් කරොත් මට හම්බෙන්නේ නේද offspring කෙනෙක්? ඔව්. දැන් අපි මේ හැදෙන offspring ගේ අනිත් characteristic බලන්න යන්නේ නැහැ. අපිට බලන්න ඕන මේ offspring එක මොකද්ද? උසට responsible දේවල් විතරයි.
තේරෙනවද? ඔව් සර්. ඔව් සර්. හරි. එතකොට දැන් මෙයාට සාමාන්‍යයෙන් උසට රෙස්පොන්සිබල් ජීන්ස් කීයක් ඒගොල්ලොන්ගේ බබෙක්ට දෙන්න පුළුවන්ද? කැපිටල් T තමයි දෙන්න කැපිටල් T දෙකක් දෙන්න පුළුවන් නේද? ඔව්. මෙයාටත් එහෙම කැපිටල් T දෙකක් දෙන්න පුළුවන් නේද? පුළුවන් නේද? sorry simple T දෙකක් දෙන්න පුළුවන් නේ? පුළුවන්. හරි right. එතකොට මම මේ parent ගේ pure breed tall plant එකේ දෙන්න පුළුවන් ගැමීට් එක මොකක්ද කියලා දන්නවා? මේ parent ගෙන් එන්න පුළුවන් ගැමීට් එක මොකක්ද කියලා clearly දන්නවා. එහෙනම් අපි ඒ දෙන්නව reproduce කරලා ඒ උසට responsible characteristics කොහොමද distribute වෙන්නේ කියලා බලන්නයි යන්නේ. හරිද? එතකොට ඔන්න හොඳට තේරුම් ගන්න ඕක මම මේ දෙන්නව cross කරන්නයි යන්නේ. right? මම මේක cross කරනවා කියන එක indicate කරනවා මෙන්න මෙහෙම. cross කරා. cross කරපුවාම මට එනවා මෙන්න මේ වගේ gene composition එකක් ඈ. දැන් මේක පේලි ලියා ගන්න ඕනේ ඈ. මේ ලියලා තියෙන gametes ඔය. ඉස්සලාම parental generation එක. මොකද්ද parental generation එක? මේක තමයි parental generation එක. මෙන්න parental generation එක. ඊට පස්සේ gametes මේ gametes of P generation. මම ලියන්නම් අයියේ. පේන්නේ. right මේ තියෙන මේක තමයි gametes of P generation. gametes of P gen. හරිද? right. එතකොට මම මේ P generation එකේ cross කරා regeneration එක cross කරා tall එක නාමයි short එක නාමයි cross කරලා මම ගන්න යනවා offspring කෙනෙක්. හරිද? ඒ offspring ඊට පස්සේ අපි කියනවා family 1 generation. ඒ offspring ඊට පස්සේ family 1 generation අලුත් generation එකක්. අපි යාට කියනවා family 1 generation කියලා. right? family 1 generation. එහෙම නැත්නම් කියනවා F1 gen කියලා. හරිද? family 1 generation F1 generation. මෙයයි cross වෙලා එන්න පුළුවන් capital T simple T. ඔන්න මම දෙපාරක් cross කරලා organisms දෙන්නෙක් හදාගන්න මේ. ළමයි දෙන්නෙක් හදාගන්න. right? ඔන්න capital T simple T එන්න පුළුවන්. මෙයයි cross කරලා capital simple T එන්න පුළුවන්. එහෙම නේද? ඊට එහා දෙකක් එන්න නෑ නේද? මේ දෙන්න cross වෙලා capital T and simple T එනවරෙන් එහා දෙයක් එන්න නෑ නේද? නැහැ. නෑ. මම තවත් පාරක් cross කරනවා. එතකොට මට තවත් organism කෙනෙක් එනවා capital T and simple T කියලා. right? දැන් ඕගොල්ලෝ මුකුත් ලියන්න එපා පොඩ්ඩක් ඉවසන් ඉන්න මම ලියන්න ඕන එක දෙන්නම් ඈ. ලියන්න ඕන එකක් දෙන්නම් දැනත් කියන්නම්. right? මෙන්න මෙහෙම capital T simple T එනවා. තවත් එනවා capital T simple T. හරිද? දැන් වැඩේ තියෙන්නේ right මැන්ඩෙල් බැලුවම දැන් ඔයාලා හිතන්නේ මේ ප්ලාන්ට් එක උස වෙයිද මේ ප්ලාන්ට් එක උස වෙයිද කොහොමද වෙන්නේ මේගොල්ලන්ගේ දැන් මේගොල්ලන්ට තියෙන්නේ homozygous gene composition එකක්ද heterozygous gene composition එකක්ද මේ ප්ලාන්ට්ස් වලට තියෙන්නේ homozygous gene composition එකක්ද heterozygous gene composition එකක්ද heterozygous. heterozygous එතකොට මේගොල්ලන්ට ඕනේ නම් උස වෙන්නත් පුළුවන් කොට වෙන්නත් පුළුවන් එහෙම නේද ඔව් සර්. ඒ කියන්නේ මේ gene composition එකෙන් priority එක හම්බුනොත් මේ dominant feature එකට මේ කියන plant එක උසයි. මේ gene composition එකෙන් priority එක හම්බුනොත් මෙන්න මේ recessive feature එකට මේ plant එක කොටයි. තේරෙනව නේද? ඔව් සර්. එතකොට මෙන්ඩෙල්ට තිබ්බ observation එක තමයි all plants in F1 generation were tall. ඒ කියන්නේ ආපු F1 generation එකේ plants ඔක්කොම උසයිලු. ඒ කියන්නේ මේ gene composition එකෙන් කාටද priority හම්බෙලා තියෙන්නේ? recessive feature එකටද dominant feature එකටද? dominant feature. dominant feature එකට priority හම්බෙලා. මෙයාගෙනුත් recessive ද dominant එකටද priority හම්බෙලා තියෙන්නේ?
dominant. dominant. ඒ කියන්නේ recessive feature එක තියනවද නැද්ද මේගොල්ලෝ ගාව? තියනවා. recessive feature එකකින් එළියට පෙන්වන feature එක හැංගිලා තිබිලා තියෙනවා එළියට පෙන්නලා නැහැ. කතාව තේරෙනවද? ඔව් සර්. හරි. right. එතකොට දැන් ඔයාලට තේරෙනවද මේගොල්ලෝ එකම family එකක් කියලා? අයියලා මල්ලිලා අක්කලා නංගිලා කියලා තේරෙනවද මේ plants ටික? ඔව් සර්. හරි. දැන් ඊට පස්සේ මෙන්ඩල් මොකද ඊට පස්සේ කරා කියන්නේ? මෙන්ඩල් ඊට පස්සේ මොකද කරේ? මේ ජෙනරේෂන් එකේ ගැමීට්ස් ගත්තා. මොකද්ද කරේ? ෆැමිලි 1 ජෙනරේෂන් එකේ නංගිලා මල්ලිලා අයියලා අක්කලාගේ ගැමීට්ස් ගත්තා. එහෙනම් මම දැන් මෙතන ලියනවා ගැමීට්ස් of F1 gen. ගැමීට්ස් of F1 gen. මට කියන්න මෙන්න මෙයාට ගැමීට්ස් විදිහට ඩොනේට් කරන්න පුළුවන් ඒවා මොනවද? I mean ගැමීට්ස් වල තියෙන පුළුවන් ජීන්ස් මොනවද? මෙයාට දෙන්න පුළුවන් capital T simple T. එකඟයිද? මෙයාට දෙන්න පුළුවන් capital T simple T. එකඟයිද? ඔව් සර්. ඇයි මෙයා heterozygous gene composition එකක් තියෙන කෙනෙක්නේ? ඊට පස්සේ මෙන්න මෙයාට දෙන්න පුළුවන් ජීන්ස් මොනවද? දැන් මේ දෙන්න වෙන් කරන්න එපා මට මෙයාගේ. right. මෙයාට දෙන්න පුළුවන් ජීන්ස් මොනවද? Capital T simple. capital D simple T. එයාටත් capital T simple T දෙන්න පුළුවන්. capital T දෙන්නත් පුළුවන්. simple T දෙන්නත් පුළුවන්. right. එතකොට මේ F1 generation එකේ තිබ්බ plants දෙකම උසයි. හැබැයි තිබ්බේ mix gene composition එකක්. එහෙම නැත්නම් heterozygous gene composition එකක්. heterozygous gene composition එකක් තිබිලත් උස වෙනවා නම් plant මේ generation එකේ ඔක්කොම plants අනිවාර්යෙන් heterozygous gene composition එකේ තිබ්බ dominant කියන capital T feature එකට තමයි priority හම්බලා තියෙන්නේ. එහෙනම් අපි ඒක අඳුරගත්තා. ඒකයි mixed gene composition එකක් තිබිලත් මේකේ හැම plant එකක්ම tall උනේ. ඊට පස්සේ අපි මොකද කරේ? මේ F1 generation එකේ family 1 generation එකේ gametes ගත්තා. මේ family 1 generation එකේ මේ උස plant එකට එයා උස වුණාට mixed gene composition එකක් තියෙනවා. එයාගේ අම්මගෙන් ඇවිල්ලා තිනවා එයාට කොට වෙන්න කියන feature එක. තාත්තගෙන් ඇවිල්ලා තිනවා උස වෙන්න කියන feature එක. එයා උස plant එකක්. ඇයි තාත්තගෙන් ආපු feature එකට තමයි priority හම්බෙලා තියෙන්නේ. හැබැයි එයා හදන බබෙක්ට height එකට responsible features දෙකක් යවන්න පුළුවන්. එකක් tall කියන characteristic එක යවන්න පුළුවන්. එහෙමත් නැත්නම් short කියන characteristic එක යට යවන්නත් පුළුවන්. එහෙනම් එයා ගාව තියෙන genes ඔය වගේ. උසට responsible genes මේ වගේ. මෙයාට උසට responsible genes capital T and simple T. ඔන්න එහෙනම් ගත්ත මේගොල්ලන්ගේ gametes. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේ generation එකේ නංගිලා මල්ලිලා අයියලා අක්කලාම cross කරනවා. plants නේ. right? cross කරනවා. cross කරලා මම හදා ගන්නවා ආය අලුත් generation එකක්. අපි ඒකට කියනවා family 2 generation කියලා. ඔන්න දැන් බලන්න. දැන් තමයි කතන්දරේ තියෙන්නේ. මම මේ family 1 එකෙන් ගත්ත gametes මේ ඒගොල්ලෝම cross කරන්න යන්නේ. හොඳට බලන්න මේක තමයි pattern case එක. right. මේක ලේසි වුණාට. මම cross කරන මට මෙයාවයි cross කරන්න පුළුවන්ද? බෑස්. ඇයි බැරි? ඇයි දෙන්නේ මේ ජීන්ස් දෙක එක්කෙනෙක්ගේ right මේ එක organism කෙනෙක්ගේ ජීන්ස් දෙකක් නේද? ඔව් සර්. එයාවම එක cross කරගන්න පුළුවන් නේ. ඒක අතුරු reproduction එකක්. එහෙම වෙන්නේ නැහනේ. right මේ gene composition එකේ right මේ genes ටික එක්කෙනෙක්ගේ මේ ජීන්ස් ටික එක්කෙනෙක්ගේ. ඒතර මට ක්‍රොස් කරන්න පුළුවන් මෙයාගේ ජීන්ස් මෙයාගේ ජීන්ස් එක. ඒකයි මම මේ දෙන්නගේ මැද්දෙන් කතරයක් දාගත්තේ. මෙයාවයි ක්‍රොස් කරන්න බෑ මේ එක්කෙනෙක්ගේම ජීන්ස් ඈ. හොඳට ඔළුවේ තියාගන්න ඈ. රයිට්. එහෙනම් ඔන්න දැන් අපි ක්‍රොස් කරගමු හිමීට. රයිට් මම මේකක් තියාගන්න. නැත්නම් ඔයගොල්ලෝ එකම කට්ටිය ඒව ක්‍රොස් කරයි. මම මෙයාව ක්‍රොස් කරනවා. ඔන්න හොඳට බලාගන්න ඈ. මම මෙයාව ක්‍රොස් කරනවා මෙන්න මෙයාත් එක්ක. හරිද? මෙයාව ක්‍රොස් කරා මෙයාත් එක්ක. මට කියන්න ප්‍රොඩක්ට් එක. capital D. capital T මෙයාගෙන් capital T මෙයාගෙන්
Simple T. ඈ capital D මෙයාගෙන් capital T මෙයාගෙනුත් capital T පේනවද? ඔව් sir. ඔව් sir හරි. right. දෙපා මම දන්නවා මෙයා කවුරු වෙයිද? Tall way. tall way අනිවාර්යෙන් tall. එකඟද? මෙයා tall. ඊට පස්සේ මම මෙයාව cross කරනවා අරයාගේ අනිත් එක්කෙනා එක. මොනවාද gene composition එක? මෙයාගේ capital T. අරයාගේ Simple T. simple T. මෙයා කවුරු වෙයිද කියලා මම දන්නේ නැහැ. ඇයි මේ mixed gene composition එකක් තියෙන කියලා පේනවද? ඔව් sir හරි. ඊට පස්සේ ඔන්න දැන් මේ පැත්තේ capital T එක එහා පැත්තේ capital T simple T දෙන්නත් එකම cross කරලා ඉවරයි. දැන් මෙහා පැත්තේ මට ඉතුරු simple T එක. මම මේ simple T එකත් අර දෙන්නත් එකම cross කරනවා. ඒකට මම පාවිච්චි කරන්න වෙන පාටක්. right? ඔන්න මේ simple T එක cross කරවනවා මම මෙයත් එක්ක. මොකක්ද දෙන්නේ genes composition එක? simple T capital T මට predict කරන්න පුළුවන්ද plant එක මොන වගේද කියලා? Pass. බෑ බෑනේ mixed gene composition එක තියෙන්නේ. ඉස්සරහට ඔයගොල්ලන්ට පුළුවන් තාම බැරි වුණාට ඈ. ඊට පස්සේ මම cross කරනවා මෙයාව මෙන්න මෙයාත් එක්ක එන්නේ simple T. දෙපා ඔය plant එක මොන වගේද? Short. short. ඔය කතාව තේරුණාද? ඔව් sir හරි. එතකොට ඊළඟට අපිට මේකේ data එකක් දෙනවා. right? ඊළඟට මේකේ අපිට data එකක් දෙනවා. මෙන්න මෙහෙම. මේ generation එකේ right? මෙන්න මේ generation එකේ plants 3ක් උසයිලු. මේ generation මේ generation එකට කියන්නේ මොකද්ද? F2 generation කියලා. ඉන්නේ මම ඒක ලියන්න. මේකට කියන්නේ F2 family 2 generation. right? family 2 gen. එහෙම නැත්නම් F2 gen. තමයි මේක. හරිද? family 2 generation එකේ plants 3ක් tall ලු එකක් short ලු. offspring ලා 4යිනේ ඉන්නේ. එහෙනම් මේක ලියන්න. right මෙන්න මේක ලියන්න. 3 plants were tall. 3 plants were tall and 1 was short. right මේ short එක්කෙනාව දෙපා දන්නව නේද අපි? ඔව් sir. tall ඔව් sir. එක්කෙනෙක්වත් දෙපා දන්නව නේද අපි? ඔව් sir. එහෙනම් මේ දෙන්නත් ඔව් sir. කවුද වෙලා තිබිලා තින්නේ මේ generation එකේ? Tall. tall. tall එහෙනම් මේගොල්ලොන්ගේ priority හම්බෙලා තියෙන්නේ මොන gene එකටද? Capital T. ඒකට නමක් කියනවා මොකද්ද? dominant capital T එකට නමක් කියනවා. මොන gene එකද? dominant Dominant. dominant gene එකට. තේරුණාද මේක වෙච්ච වැඩේ? හැබැයි F1 generation එක බලන්න, family 1 generation එක බලන්න. හිටියේ ඔක්කොම මොන plants ද? family 1 generation එකේ හිටියේ ඔක්කොම මොන plants ද? කියහලකෝ. F1 gen එකේ මොන plants ද හිටියේ ඔක්කොම? Tall and tall plants. හැබැයි ඒගොල්ලන්ට pure breed tall genetic characteristic එක තිබ්බේ? gene composition එක තිබ්බේ? nෑ sir. නෑ තිබ්බේ නෑ එහෙම. ඒගොල්ලන්ට heterozygous gene composition එකක් තිබ්බේ. හැබැයි ඒගොල්ලන්ගේ priority හම්බෙලා තියෙන්නේ කාටද? dominant gene Dominant. dominant feature එකට. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ recessive feature එක තිබ්බා. හැබැයි externally අපියුන්නේ හැංගිලා තිබ්බා. තේරෙනවද? ඔව් sir ඔයාට තේරෙනවද සමහරලාට ඔයා නහයෙන් අනන්නේ සර් මගේ අම්මයි තාත්තයි දෙන්නම උසයි. ඒගොල්ලොන්ගේ අම්මලා තාත්තත් උසයි. ඒත් මං කොටයි උස යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ හැංගිලා එන generations කීපයකට එහා short characteristic එක ඔයාට ඇවිල්ලා ඒක තමයි ඔයාගේ priority හම්බෙලා externally පිය වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි අම්මලා තාත්තලා ඔක්කොම උසයි ගොඩක්. ඒක 100ක් ගොඩක් උසයි. හැබැයි ඔයා පොඩ්ඩක් කොටයි. හේතුව තේරෙනවද? එහෙම වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් sir පුළුවන් sir.
සමහර පොඩි කාලේ ළමයිට කියන්නේ මේ ඔය මේ මං උඹගේ අම්මගේ තාත්තගේ නෙමෙයි බලහන් මේ මිනිස්සු දෙන්න මොසයි උඹ ඉන්න කොටයිනේ උඹ කොහෙන් හරි අහුල ගත්තාද දන්නේ නැහැ කියලා ඔය පොඩි කාලේ කතා කියන්නේ රයිට් එහෙම ඇත්තටම අහුලකටද එහෙම නෙමෙයි අර ancestors ලගේ තියෙන ජීන්ස් ඇවිල්ලා ඔයාගේ එක්ස්ටර්නල් එපිය වෙලා රයිට් ඉතින් කොයි හරි ලොකු කවුරු හරි මාමා කෙනෙක් හරි නැන්දි කෙනෙක් හරි ආපුවම ඔයාව අවුස්සන්න ඕවා තමයි කියන්නේ හරිද ඒක ජෙනටිකලි වෙන වැඩක් මං කියන දේ පැහැදිලිද ඔව් සර්. රයිට් හරි එතකොට මෙන්න මෙතන තමයි ඕක ලියන්න ඕනේ රයිට් මෙන්න මෙතන තමයි ඕක ලියන්න ඕනේ ඉඩ මැනේජ් කරගන්න වෙනවා තව ටිකක් ලියන්නත් තියෙනවා රයිට් මෙතන තමයි ලියන්න ඕනේ මම හිමීට පෙන්නන්නම් රයිට් ඉඩ මැනේජ් කරගෙන ලියන්න රයිට් හරි ඉස්සෙල්ලා මේ සෙට් එක ලියා ගන්නකො රයිට් හරි ලියා ගන්නකො මෙන්න මේ සෙට් එක ඉස්සෙල්ලා අසීන් මේක තේරුණාද ඔව් සර් right okay අංජලි මේක clearද Yes, sir. right අමාත්‍රි මොකද අත්තේ Yes, sir. okay right අපි තව මේ ආයි මේවා කරනවා තව සෙට් එකක් තව ඔය දිගටම ඕවා කරන්න තියෙනවා ඔළුවට දාගන්නකො shape එක මේක රසුලි ඔයා පන්ති ඉන්නවද පුතේ
හරිනේ. ඔන්න දැන් මම ඔතනින් උඩට ගන්නවා. හරි මේකේ තව පොඩි පාර්ට් එකක් ලියන්න තියෙනවා. ළමයි හරිද මේක? අන්තිම ඔය ටියුට් එකේ පල්ලෙහාත් ලියන්න කියන්නේ මෙන්න මේ හරියට ඉඳ තියෙනවනේ මේ. දැන් මෙතෙන්ට නිකන් රූල් තියෙනවා ඊට පස්සෙත් පල්ලෙහා තියෙනවනේ. පල්ලෙහාත් ලියන්න ටිකක් තියෙනවා ඈ. මේකේ තියෙන්නේ 3 plants were tall and 1 was short කියලා. මං WERE දාලා නැහැ. දාලා ලියා ගන්න. හරිද ළමයි ඔක්කොම අල්ලා? හරි සර්. හරි මම හිතනවා කට්ටියම හරි කියලා. right? එතකොට මේ මම පොඩ්ඩක් තව ඩීටේල්ස් ටිකක් දානවා ඕගොල්ලන්ට. මෙන්න මෙහෙම මේ right. මම දානවා F2 generation එකේ genotypes ටික. දැන් මේක ඉවරයි ඈ. right ඉවරයි පොඩ්ඩක් පල්ලෙහෙන් තව ටිකක් අලුත් details ටිකක් clear කරන්න ඕන. F2 generation එකේ F2 generation genotype ratio හරිද? genotype ratio F2 generation එකේ තිබිච්ච genotypes වල ratio මොනවද තිබ්බේ genotypes gene expressions මොනවද තිබ්බේ තිබ්බා capital T තිබ්බා is to sorry මේ තියෙනවා ටික ලියන්න ඕනේ capital T simple T තිබ්බා ඊළඟට simple T capital T තිබ්බා ඉඩ ඇතුව ලියන්නම්කෝ right කොහොමද තිබ්බේ capital T තිබ්බා is to capital T simple T තිබ්බා is to simple T capital T තිබ්බා finally simple T තිබ්බා ඔය gene composition හතර තමයි තිබ්බේ හරිද එතකොට ඔයාට පේනවා මෙයා කොහොමත් එක ජාතියක කෙනෙක් මේ දෙන්නම් mix gene composition capital T simple T තිබ්බත් simple T capital T තිබ්බත් දෙන්නම එකයි එතකොට ඒ ජාතියෙන් දෙකක් තියෙනවා අපි ගාව ඊට පස්සේ pure breed short එකෙන් එකක් තියෙනවා හරිද එතකොට මේක තමයි genotype ratio එක මොනවද උස pure breed tall කට්ටිය එකයි pure breed short කට්ටිය එකයි heterozygous gene composition එකක් තිබිච්ච කට්ටිය දෙකයි එතකොට ඒ හතර දෙනාගේ genotype ratio එක express වෙන්නේ එහෙමයි ඒ කියන්නේ pure breed tall plants එකයි pure breed short plants එකයි mixed gene compositions තිබ්බ plants දෙකයි
එතකොට හිටියේ 1:2:1. හරිනේ. දැන් මම මෙතන කතා කරනවා phenotype ratio එක. ඊළඟට මම කතා කරනවා මෙතන phenotype ratio එක. phenotype ratio එක නම් ඒගොල්ලෝ අපිට දීලා තිබ්බේ. right? phenotype ratio. දැන් phenotype ratio එකේ තියෙන්න පුළුවන් මම කියවනේ මේ දැන් අපි කතා කරේ garden pea වල එක්ක උස plants එක්ක කොට plants. මැද්දේ උසක් තියෙන කට්ටිය තියෙන්න බෑනේ. right? එතකොට අපි observe කරා මෙයා කොහොමත් tall plant එකක් විදිහට තමයි ආවේ. මෙයා කොහොමත් short අපි කොහොමත් දන්නවා එයා short. සහ අපි මේ F2 generation එකේ offsprings ලා observe කරපුවම අපි දැක්කා මේ දෙන්න tall. ඒ කියන්නේ එතකොට මේ F2 generation එකේ heterozygous gene composition එකක් ආපු කට්ටිය කියනොත් dominant gene එකට තමයි priority හම්බෙලා තියෙන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ උස්ස වුණා. එතකොට මේ phenotype ratio එක ගත්තොත් මේ F2 generation එකේ right. එතකොට අපි මේක පොඩ්ඩක් ලියාගමු. මෙතන එහෙම ලියාගෙනම පල්ලෙහාට යමු. එතකොට මෙතන මේ තුන් දෙනාම tall ඇත්තටම. right. මේ තුන් දෙනාම tall. එතකොට tall තුන් දෙනෙක් ඉන්නවා. short එක්කෙනා ඉන්නේ. එතකොට අපි කියොත් phenotype ratio එකට phenotype කියන්නේ externally පේන features වල ratio එකට right phenotype ratio එක F2 generation phenotype generation sorry F2 generation phenotype ratio F2 generation phenotype ratio හරිද ඒක බලුවොත් තියෙන්නේ එක්ක tall එහෙමත් නැත්නම් short tall ඒවා තුන් දෙනෙක් ඉන්නවා short ඒවා එක්කෙනෙක් ඉන්නවා right එතකොට මේ දෙන්නගේ pure breed tall plant එකක් tall obviously heterozygous gene composition තියෙන කට්ටියටත් priority හම්බෙලා තියෙන. ඒ කියන්නේ dominant feature එකට. එහෙනම් ඒගොල්ලෝ tall, ඒ දෙන්නත් tall. short උනේ pure breed short plant එක විතරයි. එතකොට මේ F2 generation එකේ තුන් දෙනෙක් tall වෙනකොට එක්කෙනෙක් short. right. එහෙනම් phenotype ratio එක 3:1. right දාගන්න. උත්තරයි තියෙන තව තියෙනවද? ඉවරයි. හරි. මට පොඩ්ඩක් ඔයාලගේ මේ ටියුට් එකේ මෙන්න මේ හරියෙන් තව පොඩි කෑල්ලක් දාගන්න. මම ඊට පස්සේ කියන්න මේකට අදාළ නැහැ. ලෙසන් එකට අදාළයි මේ කෑල්ලට අදාළ නැහැ. පොඩි එක්ස්ට්‍රා නොලෙජ් එකක්. දැන් මට පොඩ්ඩක් ආයි එක රවුන්ඩ් එකක් යන්න ඕනේ මැන්ඩෙල්ගේ එක්ස්පෙරිමන්ට් එක මේ මොනෝ හයිබ්‍රිඩ් ක්‍රස් එකත් එක්ක එක්ස්ප්ලেইন කරන්න. හරිද? මැන්ඩෙල් මොකද කරේ කියලා. කට්ටිය ඉවරද? නෑ සුදම්ලි. ප්‍රශාලි වැඩේ යනවාද? ඔව් සර්. ඕකේ. කෝ අපේ බිහඳු බිම්සෙන් වැඩේ කරගෙන යනව නේද? ඩිලන් ඔව් සර්. දිනත් ඔව් සර්. ඩියාන හරිද? හරි. දුනිය හරිද වැඩේ? එවන් හරි සර්. කෙනුල් වැඩේ යනවද? කෙනුල් ඔව් සර්. right okay. මනීෂා හරි නේද? හරි සර්. right okay. සිනෙත් වැඩේ කරගෙන යනව නේද? ඔව් සර්. okay. මේ කො ෂයන් එහෙම නෑනේ. තේනුක් වැඩේ හරිද? හරි සර්. වතිල හරි. මුදිත ඉන්නවද ක්ලාස් එකේ? වතිල මුදිත කෝ? මුදිත එයා නෑ සර්.
මොකද ක්ලාස් එකක්ද අද? ඒක නම් දන්නේ නැහැ සර්. right okay. හරි. ඔන්න දැන් මේ ටික ඉවරයි නේද ළමයි? yes sir. හරි. මට දැන් පොඩ්ඩක් මේක එක්ස්ප්ලেইন කරන්න ඕන එකපාරක් ඈ. ඊට පස්සේ මම මේකේ පොඩි තව ඩීටේල්ස් ටිකක් දෙනවා. හරි. මැන්ඩෙල් මොකද කරේ ඉස්සෙල්ලාම? මැන්ඩෙල් ගත්තා පියෝබ්‍රීඩ් ටෝයි ප්ලාන්ට් එකක්. මැන්ඩෙල් ගත්තා පියෝබ්‍රීඩ් ෂෝට් ප්ලාන්ට් එකක්. ඒගොල්ලෝම ගත්තේ මැන්ඩෙල් පේරන්ටල් ජෙනරේෂන් එක විදිහට. එහෙම නැත්නම් P ජෙනරේෂන් එක විදිහට. ඊට පස්සේ මැන්ඩෙල් ඒගොල්ලෝගේ ජීන්ස් ගත්තා. මේ පියෝබ්‍රීඩ් ටෝයි ප්ලාන්ට් එකට උස පිළිබඳව දෙන්න පුළුවන් එකම ජීන් එක කැපිටල් T විතරයි. මොකද එයා ගාව තියෙන කැපිටල් T දෙකක් නේ. මේ පියෝබ්‍රීඩ් ෂෝට් ප්ලාන්ට් එකට උස ගැන දෙන්න පුළුවන් එකම ජීන් එක සිම්පල් T විතරයි. මොකද එයා ගාව තියෙන ජීන්ස් දෙකම සිම්පල් T නේ. හෝමෝසයිගස් ෂෝට් නේ තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ P ජෙනරේෂන් එකේ ගැමීට්ස් කැපිටල් T සිම්පල් T. අපි මේ ජෙනරේෂන්ස් දෙක ක්‍රොස් කරා. ක්‍රොස් කරපුවම මැන්ඩෙල්ට ආවා offsprings ටිකක්. ඒ offsprings ලට එයා name එකක් දුන්නා F1 generation කියලා, family 1 generation කියලා. F1 generation එකේ එයාට ආවා mixed gene composition එකක් තියෙන offsprings ලා දෙන්නෙක්. හැබැයි එයා දැක්කා මේගොල්ලෝගේ mixed gene composition එකක් තිබ්බට මේ දෙන්නම උස plants. එහෙනම් mixed gene composition එකක් තිබ්බට heterozygous gene composition එකක් තිබ්බට ඒගොල්ලොන්ගේ priority හම්බෙලා තියෙන්නේ dominant feature එකට. ඒ හින්දා ඒගොල්ලෝ උස වෙලා. පස්සේ මොකද කරේ මැන්ඩෙල් දැන් මේගොල්ලෝ අයියලා මල්ලිලා අක්කලා නම් ගිලන්නේ. F1 generation එකේ කට්ටිය. ඒගොල්ලෝගේ genes මොනවද කියලා බැලුවා. මොකද ඒගොල්ලෝම cross කරන්නේ. එතකොට මෙයාට දෙන්න තිබ්බ genes capital T and simple T. මෙයාට දෙන්න තිබ්බ genes උස ගැන capital T and simple T. එතකොට මේ අක්කලා නංගිලා අයියලා මල්ලිලාගේ generation එක within the generations ඒගොල්ලෝ self pollination කරෙව්වා. එතකොට මේ capital T එක මෙයාගේ simple දැන් මේ දෙන්න cross කරන්න බෑ මේ එක organism කෙනෙක්ගේ capital T and simple T genes දෙක. හරිද? එයාව එයාත් එක්ක cross කරන්න බෑ. මෙයාගේ මේ capital T gene එක cross කරෙව්වා මෙයාත් එක්ක මේ ඉස්සලාම ආයහපත capital T එකත් එක්ක. එතකොට ආවා capital T offspring කෙනෙක්. ඊට පස්සේ මෙයාගේ මේ capital T gene එක එහා පැත්තේ කෙනාගේ simple T එක්කනත් එක්ක cross කරා. එතකොට ආවා capital T simple T gene එක. right ඉස්සලාම මොකද කරේ? මෙයාගේ මේ capital T gene එක එහා පැත්තේ කෙනාගේ capital T gene එකත් එක්ක cross කරා. එතකොට ආවේ මොකද්ද? capital T capital T. ඊට පස්සේ මෙයාගේ මේ capital T gene එක එහා පැත්තේ simple T gene එකත් එක්ක cross කරා. එතකොට ආවේ මොකද්ද? capital T simple T. ඊට පස්සේ මොකද කරේ? මෙයාගේ මේ simple T gene එක එහා පැත්තේ immediately තියෙන capital T gene එකත් එක්ක cross කරා. right simple T capital T. ඊට පස්සේ මෙයාගේ මේ simple T gene එක මෙහා පැත්තේ simple T gene එකත් එක්ක cross කරා. එතකොට simple T. අපි මේ දෙන්නගෙන් දෙන්නෙක් ගැන දන්නවා. මේ capital T obviously tall plant එකක් කියලා දන්නවා. මොකද මේ homozygous gene composition එක තියෙන්නේ වෙන එකක් එන්න විදිහක් නැහැ වෙන feature එකක්. මෙයා අනිවාර්යෙන් short කියලා දන්නවා. ඇයි ඒ homozygous short features එක තියෙන්නේ? මේ දෙන්න ගැන predict කරගන්න අමාරුයි. මොකද heterozygous gene composition එකක් තියෙන හින්දා. හැබැයි Mendel observe කරා phenotypically මේ ඔක්කොම උසයි. phenotypically උසයි කියන්නේ මේගොල්ලෝ physically උසයි ඔක්කොම. එහෙනම් අනිවාර්යෙන් මේ දෙන්නත් උස වෙලා තියෙන්න ඕන. එහෙම උසයි නෙමෙයි ඔක්කොම නෙමෙයි තුන් දෙනෙක් උසයි. right එක්කෙනයි කොට කවුද කියලා අපි දන්නවා obviously. මේ homozygous short එක්කෙනා කොටයි. තුන් දෙනෙක් උසයි. එහෙනම් මෙයා උසයි කියලා obviously දන්නවා. එහෙනම් මේ දෙන්නත් අනිවාර්යෙන් උස වෙන්න නම් මේ දෙන්නගේ capital T වලට priority හම්බෙලා තියෙනවා dominant feature එක හම්බෙලා තියෙනවා. එහෙනම් මේ දෙන්න උසයි. ඊළඟ කතාවේ කේස් එක තමයි අපි බැලුවා මේ F2 generation එකේ ආපු කට්ටියගේ gene ratio එක. නැත්නම් genotype ratio එක. තිබ්බේ මොනවද? capital T කට්ටිය හිටියා. simple T කට්ටිය හිටියා. capital T simple T කට්ටිය හිටියා. simple T capital T කට්ටිය හිටියා. capital T කියන්නේ එක type එකක්. ඒක එකයි.
simple t කියන්නේ තව type එකක්. ඔන්න ඒක තවත් variation එකක්. එතකොට capital T simple t අර mixed variation එක තව එකක්. එතකොට capital T කට්ටිය අතර එකයි mixed genes තියෙන කට්ටිය දෙන්නෙක් හිටියා. simple t තියෙන කට්ටිය එක්කෙනෙක් හිටියා. එතකොට 1:2:1. කොහොම තමයි ආවේ. ඊට පස්සේ අපි මේගොල්ලෝ මේ මැන්ඩල් බැලුවා මේගොල්ලෝගේ gene ratio එක sorry මේ phenotype ratio එක genotype ratio එක ඉස්සලා බැලුවේ මේ genotype ratio එක sorry gene composition වල ratio එක ඊට පස්සේ බැලුවා phenotype ratio එක F2 generation එකේ phenotype ratio එක මොකද phenotype කියන්නේ phenotypically ඒගොල්ලෝ මොන වගේද දැක්කනේ plants තුනක් උසයි plants එකක් කොටයි හරිනේ ඔන්න ඔය තමයි මැන්ඩල් එයාගේ එක්ස්පෙරිමන්ට් එකේ කරේ මට මෙන්න මේක දෙන්න ඕන අර ෂෝට් නෝට් එකක් විතර මම මෙන්න මේක බලන්න ඔයාලා right capital T නම් obviously මෙයා කවුද tall simple T නම් obviously මෙයා කවුද short ඊට පස්සේ capital T simple T නම් හරිද මේකේ දීලා තිනවා මේ හරි මෙයාට ප්‍රයොරිටි එක හම්බුනොත් මේ ප්ලාන්ට් එක මොන වගේද tall capital T simple T මෙයාට ප්‍රයොරිටි එක හම්බුනොත් මේ ප්ලාන්ට් එක මොන වගේද short මට මේක ලියලා දෙන්න ඕන කොහෙන් හරි කමන්නේ මේක ලියලා දෙන්න මේක මාර ඉම්පෝටන්ට් දැන් ඊළඟට මේක I අකුරක් කියලා එහෙම රීඩ් කරගන්න එපා මේ I නෙමෙයි T ඔයගොල්ලෝ එහෙමනේ ලියද්දි T පස්සේ පාඩම් කරද්දි ඕක I කියලා මතක තිය. මම I කියලා කියවන්නේ. මම මේක අද ඉවර කරන්න හිටියේ. ඔන්ලයින් වල එච්චර සෙල්ලම් කරන්න බෑ. හරි නේද? හරි සර්. හරි. දැන් මේ අපි මොනෝ හයිබ්‍රිඩ් ක්‍රොස් එකෙන් තමයි F1 ජෙනරේෂන් එක මොන වගේද F2 ජෙනරේෂන් එක මොකක් වගේද ඕකේ phenotype ratios මොන වගේද genotype ratios මොන වගේද කියලා අපි අඳුරගත්තේ. ඔච්චර නටන්න නැතුව මේ වගේ ක්‍රොස් එකක් ගත්තාම ඒගොල්ලොන්ගේ F2 ජෙනරේෂන් එකේ results පටස් ගාද්දි ගන්න විදිහක් තියෙනවා. අපි ඒකට කියනවා Punnett square එකක් use කරලා ගන්නවා කියලා F2 ජෙනරේෂන් එකේ results. විතර පටස් කරලා කියවන්න. indicating the F2 generation in Punnett square. Punnett square, which was introduced by the scientist Punnett, can be used to indicate the occurrence of F2 ඒක highlight කරගන්න. කවුද scientist? Punnett කියලා කෙනෙක්. හරිද? එයාගේ ඉතුරු කෑල්ල මොකක්ද දන්නේ නැහැ. හරිද? මේ පහොයලා කියන්න. right ඕකේ දාලා තියෙන එකයි මාත්නේ. මේ ඒක highlight කරගන්න. Punnett square එක මොන Punnett ද කියලා මට මතක නැහැ. right. Punnett square එක මාර important. හරි easily අපිට මේ F2 generation එකේ results පටස් ගාලා කියන්න පුළුවන්. හරිද? F2 generation එකේ results පටස් ගාලා කියන්න පුළුවන් මේ Punnett square එකක් use කරපුවාම. right? ඔන්න මම Punnett square එකක් ඇඳගත්තා. right? මම මේ පැත්තේ indicate කරන්න යන්නේ මේ අහගන්න ඊළඟට. cut මාර important. ඔයාලා දැකලා තියෙනව නේද? female male symbols. right? male කට්ටියට තියෙනවා symbol එකක් මෙහෙම. කොහොමද දෙන්නේ? මෙන්න මෙහෙම මේක. ඔක male කට්ටියගේ symbol එක. ඇයි ඔහොම එකක් දීලා තියෙන්නේ? ඔය Greek symbols ඔය Greek symbol එකෙන් කියන්නේ arrow එකක් මේ තියෙන්නේ. මිනිස්සු ඒ කාලේ විද ගන්නවා, ගහ ගන්නවා, මරා ගන්නවා, කොටා ගන්නවානේ. arrow එකක් මේ තියෙන්නේ. හරිද? female කට්ටියට දීලා තියෙන්නේ මෙහෙම එකක්.
මේ මොකද්ද? ඔතන කණ්ණාඩියක්. ගෑනු කට්ටිය කරන්නේ එහෙමනේ. හැමදෙස්සෙම මූණ බලනවා, කොණ්ඩේ හදනවා, ලිප්ස්ටික් ගන්නවා අනම් බලන්නේ. එතකොට මේක මේල් ඇරෝ එකක් තියෙනවා. මේක ෆීමේල් මේ තියෙන කණ්ණාඩියක් තියෙනවා. මූණ බල බල ඉන්න. රයිට්? එතකොට මම මෙතන දා ගන්නවා. ඔන්න මේල් එක්කිනාගේ ජීන්ස්. හරිද? මෙතන දානවා ෆීමේල් එක්කිනාගේ ජීන්ස්. හරිද? එතකොට අර අපි තිබ්බ ටික දාගමු. මෙන්න ෆීමේල් එක්කෙනාගේ කැපිටල් T G. කැපිටල් T එක. මෙන්න ෆීමේල් එක්කෙනාගේ සිම්පල් T. හරිද? ඊට පස්සේ මේල් එක්කෙනාගේ දාගමු. මෙන්න කැපිටල් T මෙන්න සිම්පල් T. දැන් හරි ඊසිලි අපිට F2 ජෙනරේෂන් එකේ offsprings ලගේ genotypes ටික ගන්න පුළුවන් මෙතනින්. අපි දන්නවනේ F2 ජෙනරේෂන් එකේ offsprings ලා 3 දෙනෙක් උසයි එක්කෙනෙක් කොටයි. genotypes ටික මෙතනින් ගන්න පුළුවන් ඈ. මේ බලන්න මේ. මම මෙතන cross කරවනවා capital T simple T එක. capital T simple T. capital T sorry යා. capital T. මෙතන ඉන්නේ capital T simple T. මෙතන simple T capital T. මෙතන simple T simple T. දැන් ඔය පාට දෙකක් දැම්මේ මේ දෙන්නෙක්ගේ ජීන්ස් මික්ස් වෙන්නේ කියලා තේරුම් ගන්න ඈ. එතකොට අපි obviously දන්නවා මෙයා නම් tall නේ. obviously දන්න ටිකක් තියෙනවා මෙයා tall. මෙයා short. හරි. මෙයා මේ දෙන්නගේ priority හම්බෙන්නේ කාටද? මෙයාට. F2 generation එකේ එහෙමනේ priority හම්බෙන්නේ මෙයාට. එහෙනම් මෙයා කවුද? tall. මෙයාගේ priority හම්බෙන්නේ මෙයාට. එහෙනම් මෙයා tall. හරි නේද? එතකොට Punnett square එක දාලා F1 generation name මොකුත් දන්නේ නැහැ. Punnett square එක දැම්මම F1 generation එකේ gametes මේ දාලා තියෙන්නේ. මේ F1 generation එකේ gametes දාලා තියෙන්නේ. කෙලින්ම F2 generation එකේ products එක බලා ගන්න පුළුවන්. කියන්නේ F2 generation එකේ offsprings ලගේ gene compositions ටික බලා ගන්න පුළුවන්. මේ තියෙන gene compositions ටික. අර අපි කලින් හොයාගත්ත gene composition එක ටික නේද මේ තියෙන්නේ. මේ බලන්න මේ. අපි මේ හොයාගත්ත gene compositions ටික නේද මේ තියෙන්නේ දැන් මෙතන. ඔව්ද නැද්ද? ඔව් සර්. right. දාගන්න පටස් ගාලා. ඕකේ ඉස්කෝලේ පටන් ගත්තද? right. ඔය මැන්ඩෙල් එක්ස්පීරියන්ස් කරපු කතන්දරේ අපිට අපේ ජෙනරල් ලයිෆ් එකේ ප්‍රැක්ටිකල් එකකටත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. එහා පැත්තේ ඊළඟට කේ මම දීලා තියෙන ඒ වගේ එකක් ඇක්ටිවිටි එකක් මම දීලා තියෙනවා. විතුම් කියවන්න පොඩ්ඩක්. Activity explanation of patterns of inheritance using probability. When any two different objects combine randomly, the result will take place according to a particular task. If there are two bags contain 50 red colored beads and 50 white colored beads in each of them, if you were asked to pick one bead from each bag at a given chance and note down the result and put them back into the bag, if this was continued for several times and observe the following probability will be resulted. right. bags දෙකක් ගන්නවා. එක bag එකක තියෙනවා රතු පාට beads 50ක්. රතු පාට beads 50ක්. හරිද? එක bag එකක තියෙනවා රතු පාට beads 50ක්. තවත් bag එකක් තියෙනවා. ඒකේ තියෙනවා සුදු පාට beads 50ක්. දැන් ඔක්කොම beads 100ක් තියෙනවා. white beads 50ක්. දැන් ඔයාට මොකද්ද කියන්නේ? ඔයාට කියනවා හරිද? එක chance එකක් දෙනවා මේකෙන් බීඩ් එකයි මේකෙන් බීඩ් එකයි ගන්න ඕන. අරන් පෙන්නන්න ඕන මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දෙකම දානවා දෙකට. ගත්ත දෙකටම දානවා. හරිද?
නැත්තම් මික්ස් වෙනවනේ. හරිද? ඊට පස්සේ ආයෙ මේකෙන් බීඩ් එකයි මේකෙන් බීඩ් එක ගන්නවා. පෙන්නවා. නෝට් ඩවුන් කරගන්නවා. ගත්ත දෙකටම දානවා. ඔය වගේ chances 4ක් ගන්නවා. chances 4ක් ගියොත් ඔයාට එන්න පුළුවන් result එක අපිට කතා කරන්න පුළුවන් probability එකකින්. සම්භාව්‍යතාවය එහෙමනේ කියන්නේ. probability එකකින්. ඔය වගේ තමයි ළමයි gene selection එකක්. probability තමයි. නැතුව මේ අපිට කියලා genes ගන්න බෑ. right? ඔයාලා කොච්චර බලන් හිටියත් ඕගොල්ලොන්ගේ කාගේ හරි කසින් කෙනෙක්ට හරි අම්මිට හරි නැත්නම් අක්කි කෙනෙක්ට හරි හම්බෙන්නේ කොල්ලෙක් එහෙම කියන්න බෑ. කවුරු හම්බෙයිද කියන එක probability එකෙන් තමයි determine වෙන්නේ. හරිද? ඒ කියන්නේ genes එක ගනුදෙනු ගොඩක් වෙලාවට මේ probability එකත් එක්ක තමයි relate වෙන්නේ. හරිද? දැන් මේකෙදි red color bag එකක් තියෙනවා which contains 50 beads red in color. And there is another bag which contains 50 beads which are white in color. දැන් ඔයාලට මේකෙනුයි chances 4කින් එක එක අරගෙන පෙන්නලා මේ වලටම දාන්න කිව්වොත් ඔයාලට එක chance එකදී හම්බෙන්න පුළුවන් දෙන්නගින්ම red එකක්. හම්බෙන්න බැරිද? අහින්ද? පොඩ්ඩයි 50 red 50 sorry 50 red 50 මෙහෙම නෙමෙයි තියෙන්නේ මික්ස් එකේ තියෙන්නේ. sorry මෙහෙම නෙමෙයි තියෙන්නේ. මේකේ මික්ස්චර් එකක් තියෙනවා. දැන් ඉතින් ආයෙ අදහන්කෝ. right මේකේ මික්ස්චර් එකක් තියෙනවා sorry right මේකේ එක බෑග් එකක් තියෙනවා මට sorry මට වැරදුනා. බෑග් 1 එකේ තියෙනවා හරිද? චලෝ කොටවන්න. right මේකේ තියෙනවා 50 white 50 red. ඔන්න එක බෑග් එකක්. හරිද? අනිත් එකේ තියෙනවා 50 red 50 white. හරිද? කරන ප්‍රොසීජර් එක වගේම තමයි ඈ. දෙන්නගෙන් එක එක ගන්නවා. right දෙන්නගෙන් එක එක ගන්නවා. මෙයාගෙන් එකයි මෙයාගේ එකයි ගන්නවා. පෙන්නනවා. ආයෙත් ගත්ත දෙකටම දානවා. හරිද? මට වැරදුනා මේ බෑග් එකේ කන්ටෙන්ට් එක. හරිද? දැන් එතකොට ඔයාලා මෙහෙම දැම්මොත් හරිද? ඔයාට මේකේ beads එන්න වෙන්න පුළුවන් එක ඔප්ෂන් එකක් තමයි දැන් අපිට පෙන්නලා ඇස් දෙක අරගෙන ගන්න නෑ. එතකොට ඉතින් ඔයාට ඕන කලර්ස් දෙක ගන්න රැන්ඩම්ලි ගන්නවා. මේකට දාලා බීඩ් එකක් මේකට දාලා බීඩ් එකක් ගන්නවා. එතකොට ඔයාට පළවෙනි chance එක එනවා red එන්න පුළුවන්. මේකෙත් red ඒවා 50ක් තියෙනවා. මේකෙත් red ඒවා 50ක් තියෙනවා. මේකෙත් white ඒවා 50ක් තියෙනවා. මේකෙත් white ඒවා 50ක් තියෙනවා. එතකොට එක ඔප්ෂන් එකකදී මට එන්න පුළුවන් දෙන්නගෙම red. right එතකොට ඉතින් මොකෙන් ආවත් කමන්නේ දෙන්නම red ආයි දානවා දෙකට. හරිද? දෙන්නගෙම ආවේ පළවෙනි chance එකේදී red. ඊට පස්සේ chance එකේදී මෙයාගෙන් red එකක් ඇවිල්ලා මෙයාගෙන් white එකක් එන්න chance එකක් තියෙනවා. මෙයාගේ red එකක් ආවා මෙයාගේ white එකක් ආවා. පෙන්නුවා ගත් දෙකටම ආයි දැම්මා. ඊළඟ chance එකේදී මෙයාගෙන් white එකක් ඇවිල්ලා මෙයාගේ red එකක් එන්න chance එකක් තියෙනවා. මෙයාගේ white එකක් ඇවිල්ලා මෙයාගේ red එකක් එන්න chance එකක් තියෙනවා. බැලුවා පෙන්නුවා දැම්මා. තවත් සිටුේෂන් එකකදී දෙන්නගෙම white දෙකක් එන්න chance එකක් තියෙනවා. පෙන්නුවා ආයි දැම්මා. ළමයි මීට වඩා probability එකක් මේ සෙල්ලමෙන් අපිට හම්බ වෙනවද? නෑ. probability ඉගෙනගෙන නැතිනේ. right මීට වඩා probability එකක් මේට වඩා chances මීට වඩා options මේකේ මේ සෙල්ලමෙන් අපිට obtain වෙන්න පුළුවන්ද? තියෙනවනම් මට පොඩ්ඩක් බලලා කියන්න. පුළුවන්ද බැලුවා? බෑ. මීට වඩා එන්න එකක් නැහැ. හරි නේද? එතකොට chances 4කින් red එන්න පුළුවන් chances කීයක් තියෙන්නේ? hits 4ක් ගැහුවොත් 4න් red එන්න පුළුවන් chances කීයද තියෙන්නේ? එකයි. 4න් එකයිනේ.
chances 4කින් white එන්න තියෙන chance එක මොකක්ද තියෙන්නේ? එකයි. එකයි. 4න් එකයි. එකයි නෙමෙයි බං 4න් එකයි. නේද? chances 4කින් එකයි තියෙන්නේ white එන්න. හතරෙන් එකයි. probability එක. red white එන්න chance එක හරියට මං කියන විදිහට එන්න ඕන. red white ඒ කියන්නේ පළවෙනි එකෙන් red එකක් කරලා දෙවෙනි එකෙන් white එකක් එන්න ඕන. එහෙම එන්න තියෙන chance එක හතරෙන් හතරෙන්. එකයි. ඒත් 4 එකයි. මේකෙන් white එකක් ඇවිල්ලා මේකෙන් red එකක් එන්න කියන chance එකක් 4 එකයි. 4නේ. ඔබ තේරුණා නේද? ඔව් සර්. ඔව්. එතකොට ඔයාට තේරෙනවද මේ දෙන්න කොහොමත් දැන් මේ දෙන්න ඕඩර් එකට red white red ආවට අතේ තියෙනකොට මොනවද තියෙන්නේ මේ දෙන්නගෙන් ආවොත් white එකයි red එකයි. red එකයි different colors ඒ දෙන්න exist වෙන්න පුළුවන් situation විතර අතට පාට දෙකෙන් ගත්තාම ಜಾති දෙකක් එන්න පුළුවන් chance එක 4න් 2යි පිළිගන්නවද? ඔව් සර්. ඔව්. ඊට පස්සේ එතකොට මෙතන exist වෙන්න පුළුවන් probabilities 3යි තියෙන්නේ බලන් ගියාම. හරිද? කියන්නේ chances 4න් exist වෙන්න පුළුවන් probabilities 3යි තියෙන්නේ මම පොඩ්ඩක් උඩට ගන්නවා. right? එන්න පුළුවන් ඒවා 3යි තියෙනවා. තියෙන 3ක්. right? එන්න පුළුවන් එක්කෝ red එන්න පුළුවන්. is to අර mixed gene composition එක red white නැත්තම් white red right? ඒ දෙකම අපි දාගමුකෝ. අර mixed gene composition එක sorry mixed composition එක red white නැත්නම් white red ඔය දෙකම හයි mix colors තියෙන එක සහ ඊළඟට එන්න පුළුවන් white එතකොට කොහොමද එන්න පුළුවන් මෙයාගෙන් එන්න පුළුවන් 1යි මෙයාගෙනුත් එන්න පුළුවන් 1යි මේකෙන් එන්න පුළුවන් 2යි එතකොට මෙන්ඩල්ගේ එක්ස්පෙරිමන්ට් එකේ ඔයාට මතකද ඔහොම එකක් ආව මෙන්ඩල්ගේ එක්ස්පෙරිමන්ට් එකෙත් කොහොමද මෙන්ඩල්ගේ එක්ස්පෙරිමන්ට් ඉතින් මේ පේනවද මෙන්ඩල්ගේ එක්ස්පෙරිමන්ට් එකෙත් F2 generation එකේ genotypes ආවේ tall ඒවා එකයි mixed genes තියෙනවා දෙන්නයි pure breed short ඒවා දෙක එකයි තේරුණාද ඔව් සර්. ඔව් සර්. ඒ probability එකම නේද මෙතනත් ඇවිල්ලා තියෙන්නේ මේ ඔව් සර්. red ඒවා එකයි mix colors තියෙනවා දෙකයි pure white ඒවා එකයි තේරුණාද ඔව් සර්. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්ද මෙන්ඩල්ගේ මම අර කී දෙසුණා නෑ මෙන්ඩල්ගේ එක්ස්පෙරිමන්ට් එකේ මේ ජීන් කොම්පොසිෂන් එක ඇවිල්ලා තියෙන්නේ probability එකකින් කියලා තේරෙනවද ඔව් සර්. right එහෙනම් මෙන්න මේක තමයි දැන් දාගන්න ඕනේ ඔයාට ඔය දීලා තියෙන මෙන්න මේ ඉඩේ මෙන්න මෙතන මෙන්න මෙතන ප්‍රති දාගන්න මෙතන නෙමෙයි sorry මෙතන නෙමෙයි මෙන්න මෙතන sorry මෙන්න අතට දාගන්න සංජන මේ කතන්දරේ තේරෙනවද ඔව් සර්. හරි මේකට දාගන්න bag 1 මෙයාට bag 1 කියලා දාගන්න මෙයාට bag 2 කියලා දාගන්න විතුම් මට කෝල් එකක් ගන්න පුළුවන් නේද මේක ඉවරලා හා සර්. හරි මම කෝල් එකක් ගන්නම් ඔයා ආන්සර් කරන්න හරි සර්. ළමයි අපිට ලබන සතියේත් කතා කරන්න වෙනවා අඟහරුවාදා ඉන්හෙරිටන්ස් මේක ජෙට් වගේ යන්න බෑ සර් ලබන සතියේ ෆිසිකල් ක්ලාස් පටන් ගන්නවද? පටන් ගන්නවා පටන් ගත්තත් අපි අඟහරුවාදා පොඩ්ඩක් මේක තියන් යමු මේ චුට්ටි දවසක් මට මේක කවර් අප් එකක් දාගන්න ඕනේ හින්දා ලබන සතියේ පටන් ගන්නවා කියන්නේ මෙහෙමයි ඒක මේ ඩිසිෂන් එකත් එක්ක මේ දැන් කොහොම පර්මිෂන් අපිට තාම granted නෑ
ඒගොල්ලෝ නිකන් suggest කරලා තිබ්බේ first of November okay කියලා. ඒක ඒගොල්ලෝ extend කරන්නේ 16th වලට. මේ ඊට පස්සේ දැන් 16th වල කොහොම වෙයිද දන්නේ නැහැ. 16th වලදී ඒගොල්ලෝ කිව්වොත් ඔයගොල්ලෝ permission දෙනවා පටන් ගන්න පුළුවන් කියලා අපි පටන් ගන්නවා. එහෙම නැති වුණොත් තමයි කේස් එක වෙන්නේ. කොහොමත් රෙඩි වෙලා ඉන්නවා අපි පටන් ගන්න කිව්වොත් පටන් ගන්නවා. හරිද මේක හරිනේ? right ඊට පස්සේ චුට්ටක් මෙන්න මෙහෙම යන්න. මේකත් දාගන්න. හරි සර්. හරි. right. ඔතනින් එහා පැත්තේ gene concept about inheritance. ඒකත් කියවමු. විතු. Gene concepts about inheritance. Mendel said that the features of an organism is determined by a special particular factor. particular identified- factors. The identified particular factor is named as genes. okay. In gene එතකොට concept, කාගේ as හරි feature එකක් determine කරන particular factor එකක් තියෙනවා. මොකක්ද ওই particular factor එක? gene. එතකොට ඕගොල්ලොන්ගේ මොකක් හරි body එකේ තියෙන external හැම feature එකකටම responsible gene composition එකක් තියෙනවා. ඒක අම්මගෙන් විතරක් ආපු gene එකකින් determine වෙන එකක් නෙමෙයි. අම්මගෙන් සහ තාත්තගෙන් දෙන්නගෙන්ම ආපු genes වලින් determine වෙන දෙයක්. හරිද? එතකොට ඔයාගේ height එකට gene එකක් තියෙනවා, responsible gene එකක්, skin tone එකට responsible gene එකක් තියෙනවා. ඒ gene එකේ gene composition එකක් තියෙන්නේ ඈ. අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම ආපු. හරිද? එතකොට ඔය හැම characteristic එකකටම අපේ physical හැම characteristic එකකටම responsible gene composition එකක් තියෙනවා. right. යන් ඉස්සරහට. in gene concept, as a standard, the dominant feature is denoted by a capital letter and the recessive by a simple letter. Hmm. If two genes are similar for a given feature of an organism, it is said that this organism is homozygous and homozygous for that feature. අපි දැක්කේ අර pure breed tall plants ඒගොල්ලෝ homozygous tall plants. හරිද? හේතුව ඒගොල්ලන්ට ඇවිල්ලා තියෙන්නේ දෙකම capital T genes, right? ඊට පස්සේ or else that organism possess homozygous genes. If two genes are not similar, then that organism is heterozygous, or else that organism possess heterozygous genes. ඊට පස්සේ Gene for round seed is R. Gene for wrinkled seed is R. Homozygous situation. homozygous the gene for round seed is capital R, right? Gene for wrinkled seed is simple R. එතකොට homozygous situation එක නම් capital R දෙකක් આવොත් seed එක round homozygous. එතකොට simple R දෙකක් આવොත් seed එක wrinkled. heterozygous situation එක capital R simple R. ඕකේ කාටද priority හම්බෙන්නේ? priority හම්බෙන විදිහට seed එක round වෙනවද wrinkle වෙනවද කියන එක determine වෙනවා. හරිනේ? right. ඕක තමයි මම අර දුන්නේ round කරලා. right. ඊට පස්සේ Nature of genetic material and genes. Scientists have identified that deoxyribonucleic acid (DNA) deoxyribonucleic acid DNA present in chromosomes act as genetic materials that transmit features from organism to organism over the generations. මම එදා කිව්වේ chromosome එකක් හැදෙන්නේ ලොකු DNA strands coil වෙලා. ඒ කියන්නේ chromosome එකක්
මැග්නිෆයි කරලා බැලුවොත් ගොඩාරියක් මැග්නිෆයි කරලා බැලුවොත් මෙහෙම නූලක් වගේ මේ තියෙන්නේ මෙහෙම රවුම් වෙලා මේ ක්‍රෝමෝසෝමල් ලාම් එකේ DNA ක්‍රෝමෝසෝමල් එක ස්ට්‍රෑන්ඩ් එක මේ ස්පයිරල් වෙලා තියෙන්නේ මේ දිග DNA එකක් තමයි මෙහෙම රවුම් වෙලා මේ එක ආම් එක තියෙන්නේ. හරිද? ඒ වගේම දෙකේම තියෙන්නේ ඔය වගේ DNAs තමයි. right. හරි. ඊට පස්සේ The double helical structure of DNA was first discovered by two scientists named Watson and Crick in 1953. According to the sequence of base pair in DNA strands, different genetic information are stored. okay right. ඊට පස්සේ The features of organisms are determined by the sequence of base pairs of strands of DNA. Accordingly, a gene is specific base sequence in a DNA molecule responsible for a particular character. right. ඊට පස්සේ Gene is a nitrogenous base pair linkage in a DNA molecule, or in the other way, gene is a specific segment of DNA responsible for a particular character. right. ඊට පස්සේ The genes are determine large number of features in an organism and transmit them from generation to the next are present in generation. chromosome. right. Each gene has a gene particular has a particular location in chromosome. DNA molecule is clockwise twinned double helical structure of two deoxyribonucleotide chains run anti-parallel to each other while combining with nitrogen base pairs. ගොඩක් කතාවක් තියෙනවානේ. DNA molecules are clockwise twined. ඒ කියන්නේ මේගොල්ලෝ ඇඹරලා තියෙන්නේ clockwise direction එකට. තියෙන deoxyribonucleotide chains දෙකක්. ඒ දෙක anti parallel යනවා කියලා කියන්නේ ඕකේ තියෙනවා DNA molecules mark කරන්න පුළුවන් 3 to 5 ඒ පැත්ත mark කරන්නේ කියලා ගියොත් අනිත් DNA deoxyribonucleotide දෙක එන්නේ 5 to 3 right. ඒ කියන්නේ පැති දෙක මාරු වෙලා තමයි තියෙන්නේ right. එතකොට තමයි base pairs combine වෙන්න පුළුවන්. base pairs combine ලා තියෙන්නේ nitrogenous bases වලින්. ඉච්චර ලොකුවට නම් ඕනේ ෆැක්ට් එක දැනගත්තා නම් ඇති. එතකොට මොකද්ද ජීන් එකක් කියන්නේ? රයිට් ඔන්න බලන්න. දැන් එතකොට බලමු නියුක්ලියස් එකක් ගත්තාම නියුක්ලියස් එක ඇතුලේ තියෙනවා ක්‍රෝමෝසෝම්ස්. ඔය ක්‍රෝමෝසෝම් එකක් මැග්නිෆයි කරගත්තාම ක්‍රෝමෝසෝම් එකේ ඇතුලේ තියෙන්නේ දිග DNA chain එකක්. ඔය DNA chain එකේ තියෙන base pair sequence එකක් තමයි ජීන් එකක් කියන්නේ. හරිද? එතකොට දැන් ඔයාට මොකක් හරි දැන් හිතන්නකෝ ඔයාව හම්බෙනකොට right එතකොට මේ base pair sequence එක තියෙන අම්මගේ පැත්තෙන් chromosome එකක් එනවා. මේ base pair sequence එක තියෙන DNA එකේ තියෙන අම්මගේ පැත්තෙන් chromosome එකක් එනවා. ඔය වගේම base pair sequence එකක් තියෙන තාත්තගේ පැත්තෙන් chromosomal ලාම්හිකුත් එනවා. එතකොට මෙන්න මෙතන දැන් හිතන්නකෝ මෙන්න මේ අම්මගේ පැත්තෙන් ආපු මෙතන තමයි ඔයාගේ උසට responsible gene එක තියෙන්නේ. ඉතින් තාත්තගේ පැත්තෙන් ආපු chromosome එකේ හරියටම එතන තමයි උසට responsible gene එක තියෙන්නේ. දැන් මම ආයි කියන්නේ nucleus එකක් ගත්තාම nucleus එක ඇතුලේ chromosomes තියෙනවා. ඔය chromosome එකක් magnify කරලා ගත්තාම එක strand එකක් අස්සේ DNAs තියෙනවා. ඔය DNA එකක තියෙන base pair sequence එකක් නැත්නම් base pair linkage එකක් තමයි මේ වගේ එක gene එකක් කියන්නේ. ඒ කියන්නේ මේකෙන් සම්පූර්ණ මේ set එකම determine වෙන්නේ මේ information coding එකකින් indicate වෙන්නේ උස tall. එතකොට මේ strand එක තියෙන්නේ ඔයාගේ මේ chromosomal arm එකෙන්. ඔය chromosomal arm එකේ මෙන්න මේ චූටි තැනින් කියන information coding එකකින් කියන්නේ ඔයාට ඔයාගේ උසට අදාළ genetic information එක. එතකොට ඔයාගේ දැන් ඔයා දන්නවන්නේ මේ gamete cells හැදෙද්දී ඔය chromosome එක strand එකක් තමයි එක gamete එකකට යන්නේ. ඔය chromosome එකේ අනිත් strand එක යන්නේ අනිත් gamete එකට. දන්නවනේ. හරිද? එතකොට මේ gene මේ chromosome එකේ මෙන්න මෙතන තියෙන DNA එකේ තියෙන මේ coding එකෙන් කියන්නේ height එකට responsible gene එක නම් ඒක මෙන්න මේ gamete cell එක අස්සට යනවා. ඒකෙම copy යන්නේ නෙමෙයි එහා පැත්තේ chromosomal strand එකක්. එතකොට ඒක අනිත් gamete එක ඇතුළටත් යනවා. එතකොට මෙන්න මේ gamete එක ඔයාව හැදෙන්න තාත්තගෙන් ආවොත් අම්මගේ පැත්තෙන් තවත් gamete එකක් ආවොත් මේ ආපු රතු පාට gamete එකේ මෙන්න මෙතන තියෙනවා
ඔයාගේ height එකට responsible gene එක. එතකොට අම්මගේ පැත්තෙන් ආපු gene එකේ අම්මගේ පැත්තෙන් ආපු genes වල තියෙන අම්මගේ පැත්තෙන් ආපු gamete එකේ තියෙන chromosomes වල හරියටම ඒ තැන එන්නේ height එකට responsible gene එක තමයි. එතකොට මේ දෙන්න compare වුණා කාටද priority හම්බෙන්නේ capital T එකට නම් ඔයා mixed genes තියෙන එහෙමත් නැත්නම් heterozygous gene composition එකක් තියෙන උස ළමෙක්. එතකොට ඔයා උසයි මොකද heterozygous එකට priority හම්බෙලා තියෙන sorry මේ dominant feature එකට priority හම්බෙලා තියෙන හින්දා හැබැයි වට තියෙන heterozygous gene composition එකක් ඔයාට කවදා හරි බබෙක් හම්බෙනකොට ඔයා ගාව තියෙනවා ඒ බබාට උස වෙන්න දෙන්න ඕන gene එක සහ කොට වෙන්න දෙන්න ඕන genes දෙකම. හරිද? right. එතකොට ඔහොම තමයි පුතාලා මේ genes ගැන කතන්දරේ තියෙන්නේ. right. එතකොට මේ ඔය genes කියන්නේ nitrogen sorry මේ DNA molecules වල තියෙන base pair linkage එකක්, base pair sequence එකක්. base pair sequence එකක්. එකකින් නෙමෙයි base pair එකකින් නෙමෙයි gene එකක් determine වෙන්නේ. සමහර වෙලාවට දෙක තුනකින් සමහර වෙලාවට ගොඩක් ලොකු sequence එකකින් තමයි එක gene එකක් determine වෙන්නේ. හරිද? එතකොට ඔය base pair sequence එක තියෙන්නේ ඔයාගේ එක chromosomal arm එකක. right? ඔය chromosomal arm එක තමයි ඔයාලව හදන්න involve වෙන gamete cells. ඒ කියන්නේ sperm එකක් හදනකොට ඒක end cell එකක්. එයා ගාව තියෙන ඔය මේ chromosomal strand එකේ තියෙන DNA එකේ මොකක් හරි තැනක ඔයාගේ height එකට නැත්තම් skin tone එකට නැත්තම් hair වලට responsible genes තියෙනවා. හරිනේ? ඕක ඔය විදිහටම අම්මගේ පැත්තේ chromosome අම්මගේ පැත්තේ gametes වල තියෙන chromosome arms වලක් තියෙනවා. එතකොට මේ වගේ සමාන chromosome arm එකක් තමයි අම්මගේ පැත්තෙන් ආව මේ connect වෙන්නේ. chromosomes උත් තියෙනවා සාමාන්‍යයෙන් human chromosomes වර්ග 23ක් විතර තියෙනවා. chromosomal pairs 23ක් තියෙනවා. එතකොට මේ තාත්තගේ මේ chromosome එකත් එක්ක set වෙන්නේ මේ වගේම අම්මගෙන් එන chromosome එකක්. එතකොට අනිවාර්යෙන් ඒ අම්මගෙන් එන chromosomal strand එකේ තාත්තගේ chromosomal strand එකේ height එකට responsible gene එක තිබ්බතන අම්මගෙන් එන strand එකෙත් උතරම තියෙනවා height එකට responsible gene එක. ඒතර ඒ දෙන්න compare වෙලා ඔයා උසයිද කොටයිද කියන එක determine කරනවා. හරිනේ? right. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේ මොනවාද මේ gene linkage එක ගැන. මම ඒක ගැන අද කතා කරන්න යන්නේ නැහැ. මොකද ගොඩක් වෙලා තියාගන්න බෑ. ඔයගොල්ලන්ට හෙට ඉස්කෝලේ නම් මම එහෙම යන්න තියෙන හින්දා. හරිනේ? ඒ හින්දා මම මෙතනින් අද discussion එක නවත්තනවා. හරිද?